Faculty of Medicine, University on a broad topic which is entitled with COVID-19 and Sri Lanka. Dr. Niranjala Meegoda Vitanake, consultant endocrinologist, teaching hospital Kalbovila, will be moderating the session. A kind reminder to the audience. Individuals who have inquiries you could put into the chat box. At the end of the session, the moderator will follow up with them. Please turn off the video and keep yourself being mute. Now we are about to start. Now I call upon Dr. Nirajala Meegoda Vitanage to start the session. Madam, it's over to you. Good evening, ladies and gentlemen. Thank you for joining with the series of public webinars organized by the Sri Lanka Diabetes and Cardiovascular Disease Initiative. The whole world is alarmed with the deadly COVID-19 virus. The very high infectivity, virulence, hence the high mortality has contributed to the panic among public. There are numerous data gathering around the disease. It is very timely that we become aware of the new data. Today, we are going to discuss the nutritional aspect of patients with COVID-19 and various aspects of COVID-19 and non-communicable diseases, mainly focusing on diabetes. We have two eminent experts in the panel, Vidya Jyoti, Professor Prasad Katulanda, and Professor Nishan Sudhira Kalupana. Professor Prasad Katulanda is a senior lecturer and the head of Department of Clinical Medicine, University of Colombo, and he's a consultant endocrinologist and diabetologist of National Hospital of Sri Lanka. Professor Sudhira Kalupana is a professor in human nutrition. He is attached to the Department of Physiology, Faculty of Medicine, University of Peradeniya. He is an adjunct professor, nutritional sciences, Texas Tech University of USA, and a Scope National Fellow of World Obesity Federation. So I would like first, we thought of having the discussion in Sinhala, but for the benefit of Tamil-speaking viewers, the slides will be displayed in English. මම මුලින්ම කැමති ප්‍රොෆෙසර් ප්‍රසාද්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න. අහලා අපි පටන් ගමු. අපි දන්නවා මේ කොවිඩ් ගැන දැන් මුළු ලෝකයම බොහොම කලබල වෙලා ඉන්න වෙලාව. හැමදෙනාම මේ ගැන හුඟක් දේවල් දන්නවා. මේ වෛරසයේ නොයෙකුත් ප්‍රභේද තියෙනවා. වෛරසයෙන් ඇති වෙන ප්‍රශ්න මොනවද? මේ වෙන හුඟක් දේවල් ගැන හැමදෙනාම වගේ දැන් හුඟක් දැනුවත්. ඒ වගේම හුඟක් විස්තර හොයමින් ඉන්නේ. ඉතින් අපි මේක මේ අපේ සාකච්ඡාවට ප්‍රවිෂ්ටයක් හැටියට මම කැමති ප්‍රසාද්ගෙන් අහන්න මුලින්ම මේ වෛරසය ගැන අපිට පොඩි හැඳින්වීමක් කරලාම අපි මේ සාකච්ඡාව ආරම්භ කරමු කියලා. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම ගංජලා ස්තුතියි. මම ස්ලයිඩ්ස් කීපයකුත් ෂෙයා කරන්නම්. ඔබට පේනවද මේ ස්ලයිඩ්ස්? ඔබට මේ ස්ලයිඩ්ස් පේනවද? ඔව් පේනවා. දැන් කොරෝනා වෛරස රාශියක් ලෝකේ තියෙනවා. විශේෂයෙන් මේ වෛරස විශේෂයෙන්ම වැඩියෙන්ම හැදෙන්නේ සත්වයින්ට තමයි රෝග ඇති කරන්නේ. නමුත් සමහර කොරෝනා වෛරස සත්වයින්ගෙන් මිනිසුන්ට ඇවිල්ලා සහ මිනිසුන්ටත් රෝග ඇති කරන කොරෝනා වෛරස තියෙනවා. මේ තියෙන්නේ ඊට උදාහරණ කීපයක්. අර මිඩල් ඊස්ටර්න් රෙස්පිරේටරි වෛරස් කියලා එකක් තිබුණා. ඊට අමතරව හැමෝම අහලට මතක ඇති SARS කියලා තත්ත්වයක් ලෝකෙ ඊට අවුරුදු කිහිපයකට කලින් ඇති වුණා. ඊට පස්සේ දැන් අපි මේ COVID-19 ඒ ඔක්කොම කොරෝනා වෛරස. ඉතින් මේ කොරෝනා වෛරස ගත්තහම මේ ඔබට පේන ලස්සන පින්තූරයක් කොරෝනා වෛරසේ විශේෂයෙන්ම අපේ SARS වෛරසය අපේ පෙනහළු වලින් නික්මෙන රෙස්පිරේටරි බිඳිති හරහා තමයි ප්‍රධාන වශයෙන්ම පැතිරෙන්නේ. දැන් මේ තියෙන්නේ එම වෛරසය ඒකේ තියෙනවා මේ න්‍යෂ්ටිය කියලා කොටසක්. ඒකේ තමයි විශේෂයෙන්ම RNA රයිබෝනියුක්ලික් ඇසිඩ් කියන ඒ න්‍යෂ්ටික කරුණු අඩංගු RNA තියෙන. ඊට වටේ ඒකට කැප්සූල් එකක් වගේ එකක් තියෙනවා විශේෂයෙන් ප්‍රෝටීන් වලින් හැදින. මේ ඔබට පේනවා මේ ස්පයික් ප්‍රෝටීන් කියන මේ ඒක හරහා විශේෂයෙන්ම අපේ ශරීරයේ සෛල වලට ඇතුල් වීමේදී කටයුතු සිද්ධ වෙනවා. ඊගාවට ගත්තහම දැන් මේ කොරෝනා වෛරස් ආසාදනය වැඩි දෙනෙකුට හැදුනට පස්සේ අපි කියනවා ඒසිම්ප්ටොමැටික්. ඒ කියන්නේ රෝග ලක්ෂණ හුඟක් වෙලාවට අවමයි.
එහෙම නැත්නම් නැහැ. ඊගාවට ටික දෙනෙකුට විශේෂයෙන්ම අපේ සාමාන්‍ය කැස්ස හෙම්බිරිස්සාව වැනි මේ ෆ්ලූ තත්ත්වයක් වගේ රෝග ලක්ෂණ ඇති වෙනවා. ඊගාවට තවත් සමහරක් අය ඊට වඩා ටිකක් දරුණු ලෙස පෙනහළු වල නියුමෝනියාව සහ අර මල්ටි ඕගන් ඩිසීස් කියන තත්ත්වය ඇති වෙනවා. ඊගාවට සුළු පිරිසක් ඉතා සුළු පිරිසක් සාමාන්‍යයෙන් එක එක රටවල මේක වෙනස් වෙනවා 100ට 1 2ක් වගේ ප්‍රමාණයක් සමහර වෙලාවට මේ යනවා. ලංකාවේ නම් ඒ ප්‍රතිශතය ඊට වඩා අඩුයි. දැන් අනිත් ප්‍රශ්නේ තමයි මම හිතන්නේ නිරංජලා වෛද්‍යතුමිය කිව්වා වගේ මේ කොරෝනා වෛරසය හැම තැනම හැම වෙලාවෙම එකම ආකාරයට තියෙන්නේ නැහැ. මෙම වෛරස බෙදි බෙදී මිනිස්සුන්ගේ මිනිස්සුන්ට යනකොට ඒකේ නොයෙකුත් ප්‍රභේද නැත්නම් වේරියන්ට්ස් කියන වර්ගත් ඇති වෙනවා. ඒ වේරියන්ට්ස් වල RNA පොඩි පොඩි වෙනස්කම් වලට ලක් වෙලා තියෙනවා. දැන් දැනට ලෝකේ ප්‍රධාන වශයෙන් අපි කතා කරන වේරියන්ට්ස් 4ක් පමණ තියෙනවා. ඇල්ෆා එක එංගලන්තේ මුලින්ම මතුවන වේරියන්ට් එක. ඊගවට බීටාස් දකුණු ආෆ්‍රිකාවේ බ්‍රසීලයේ මතුවෙච්ච එකට ගැමා කියලා කියනවා. ඩෙල්ටා ගැන හුඟ දෙනෙක් කතා කරනවා. ඒක අපේ ඉන්දියාවේ අසල්වැසි රටෙන් ප්‍රධාන වශයෙන්ම මුලින්ම පැතිරිච්ච වෛරසය නිසා. ඊගාවට ඔබට නිරංජලා තව ඊගාව කටයුතු වලට එතකොට අපි දැන් මේ මීට වසර දෙකකට විතර කලින් අපි කතා කරේ දියවැඩියා ගෝලීය වසංගතය ගැන. මොකද දියවැඩියාව මුළු ලෝකය පුරාම මිලියන 460කටත් වැඩි පිරිසකට වැළඳිලා තියෙනවා. ඉතින් මේක තමයි අපි වැඩිපුරම දැකපු ගෝලීය වසංගතය කියලා අපි අදහස් කරේ. දැන් මේ වසර එකහමාරක පමණ ඉඳලා අපි මේ කොවිඩ් ගෝලීය වසංගතය ගැන කතා කරනවා. මොකක්ද ප්‍රසාද් මේ ගෝලීය වසංගතයක් කියන්නේ? මොකක්ද අපිට මෙහි දකින්න තියෙන සම්බන්ධය? ඇත්තට මම හිතන්නේ දැන් පොඩි ළමයි වුණත් දන්නවා ඇති මේ වචනේ පැන්ඩමික් කියන වචනේ. පැන්ඩමික් එකක් කියන්නේ ගෝලීය වසංගතයක්. අපි මීට වසර කීපයකට කලින් විශේෂයෙන්ම අපි කෑ ගැහුවා මේ ඩයබටිස් පැන්ඩමික් නැත්නම් දියවැඩියා ගෝලීය වසංගතය. මේ ගැන විශේෂයෙන්ම අපි කතා කරන්න හේතු වුණේ මේ අපිට ඉතාම වැදගත්. මොකද ගෝලීය වසංගතයේදී දියවැඩියාව වැඩිපුරම බලපාන්නේ අපි වැනි දියුණු වෙමින් පවතින රටවල් වල. විශේෂයෙන්ම දකුණු ආසියාවට මේක දරුණු වශයෙන්ම බලපෑවා. මේ මම ඔබට පෙන්වන්න දත් වලින් පේනවා විශේෂයෙන්ම 2018 පමණ අපි කොළඹ කරපු සමීක්ෂණයකින් ලංකාවේ නගර ආසන්නයේ 3න් 1ක් පමණ දියවැඩියාව වැළඳිලා තියෙනවා. ඉතින් මෙවැනි බෝ නොවන රෝග ගෝලීය වසංගතයක් ඇති වෙනකොට එමගින් ඇති වෙන අතුරු ආබාධ නිසා විශාල පිරිසක් හෘදයාබාධ, අංශභාග, වකුගඩු රෝග, ඊගොට ස්නායු නිසා ඇතිවන කකුල් ඇහිමිවීම, මේවලට බලපෑම් වැනි අතුරු ආබාධත් රාශියක් ඇති වෙනවා. ඒ එක්කම තමයි ආවේ මේ COVID-19 ගෝලීය වසංගතය නැත්නම් පැන්ඩමික් එක. අපි හැමෝම දන්නවා මේක වුහාන් චීනෙන් පටන් අරගෙන තමයි ලෝකේ පුරා පැතිරුණේ. මේක දැන් වෙනකොට ලෝකයේ රටවල් 200කටත් අධික රාශියකට මිලියන 180ක්, ඒ කියන්නේ කෝටි 18කටත් වැඩි දෙනෙකුට හැදිලා මිලියන 4ක් පමණ ඉතා කුඩු කාලයක් ඇතුළත කුඩා කාලයක් ඇතුළත මිය ගිහිල්ලා තියෙනවා. ලංකාවේ දැනට 2,50,000කටත් වඩා අධික පිරිසකට මේ වැළඳිලා තියෙනවා. 3000 ගාණක් පමණ මිය ගිහින් තියෙනවා. ඒකයි තමයි දැනට තියෙන තත්ත්වය. ඔව් අපි දැන් මේ දියවැඩියා රෝගය සහ වෙනත් බෝනවන රෝග තියෙන අයට විශේෂයෙන් පරිස්සම් වෙන්න කියනවා නේද ප්‍රසාද්? වකුගඩු සම්බන්ධ ප්‍රශ්න තියෙන අයට, එතකොට හෘද වස්තු සම්බන්ධ ගැටලු තියෙන අයට විශේෂයෙන්ම දියවැඩියා රෝගයට අපි කියනවා මේ තත්ත්වයෙන් බොහොම ප්‍රවේශම් වෙන්න කියලා. ඇයි අපි එහෙම ඒගොල්ලන්ට විශේෂයෙන් ප්‍රවේශම් වෙන්නේ කියලා කියන්නේ? දැන් අපි දන්නවා දියවැඩියාව තියෙන අයට වෙනත් ආසාදන ඇතිවීමේ හැකියාව වැඩි. ඒකට හේතුව අපේ ප්‍රතිශක්තිකරණය දියවැඩියාවේදී අඩු වෙනවා. විශේෂයෙන්ම අර නියුට්‍රොෆිල වැනි වෛරස් බැක්ටීරියා වලට සටන් කරන සෛලවල අඩු ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා. ඊට අමතරව අර T සෛල B සෛල වැනි සෛලවල ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරකම් අඩු වෙනවා. ඊට අමතරව ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ඇති වෙනවා, මම හිතන්නේ විද්‍යාව හදාරපු අය දන්නවා ඇති, මේ ඉන්ෆ්ලමේෂන් නැත්නම් ප්‍රදාහය කියන තත්වයක් සහ ලේවල රුධිර නාල ඇතුලේ ලේ කැටි ඇති වෙන තත්වය. එවැනි තත්වයන් දියවැඩියා රෝගීන්ට වැඩිපුර ඇති වෙනවා. ඉතින් මෙම තත්වයන් නිසා ලෝකයේ දත්තවල පෙන්වුම් කරලා තිනවා දියවැඩියා රෝගීන්ට කොවිඩ් හැදීමේ සම්භාවිතාවය වැඩි නෑ. ඒගොල්ලන්ට සාමාන්‍යයට වගේ තමයි සම්භාවිතාවය. නමුත් ඔවුන්ට කොවිඩ් හැදුනොත් 7-8 ගුණයක් ඔවුන්ට සංකූලතා ඇති වෙලා දරුණු කොවිඩ් තත්ත්වය ඇති වෙන්න විශේෂයෙන්ම හේතු වෙනවා.
මේක විශේෂයෙන්ම අපි කතා කළා වගේ දියවැඩියාවත් සමග හරින්ම අත්හල්ල බැඳගෙන යනවා අධික රුධිර පීඩනය, වකුගඩු මේ ක්‍රියාකාරීත්වය අඩුවීම, හෘදයාබාධ. ඉතින් මෙවැනි තත්ත්වයන් තියෙන අයට වැඩිපුර භයානකයි කොවිඩ් වැළඳුණු. ඊට අමතරව ලෝකයේ අපි දැන් මේ රෝගය ගැන සෑහෙන දැනීමක් ඇතිවලා තියෙනවා. ඒවෙන් පෙන්눔 කරලා තියෙනවා දියවැඩියාව තියන අයගේ දියවැඩියාව වැඩි වෙනවා කොවිඩ් නිසා. ඊගාවට දියවැඩියාව සමහරක් වෙලාවට අලුතෙන්ම කොවිඩ් හැදිලා දියවැඩියාවත් එක්ක හමු වෙන විශේෂයෙන්ම කීටෝ ඇසිඩෝසිස් කියන තත්ත්වය වැනි තත්ත්වවලුත් දියවැඩියා රෝගීන් එනවා කොවිඩ් හැදාගෙන. ඊගාව එක තමයි අපි දන්නවා දියවැඩියාව අධික වශයෙන් සීනි වැඩි වුණොත් ග්ලූකෝස් මට්ටම ද්විතීක බැක්ටීරියා ආසාදන හැදෙනවත් වැඩි. ඉතින් කොවිඩ් රෝගීන් සමහර වෙලාවට මේ යන්නේ මේ ද්විතීක බැක්ටීරියා ආසාදන නිසා. ඔව් එතකොට දැන් ප්‍රසාද අපිට පැහැදිලිවම විස්තර කරා මෙහිදී ඇති යාන්ත්‍රණය කුමක්ද කියලා දියවැඩියා රෝගියෙකුට එසේත් නැත්නම් වෙනත් බෝනවන රෝග තියෙන කෙනෙකුට ඇයි මේ කොවිඩ් රෝගය හැදුනහම හුඟක් දරුණු වෙන්නේ කියලා. දැන් මම කැමති සුධීරගෙන් අපේ මහාචාර්ය සුධීර නිරංජලා මම විනාඩි 2ක් විතර අරගෙන කියන්නම් ඇයි මෙහෙම වෙන්නේ කියලා. දැන් මෙතන පෙන්වුම් කරනවා අර වෛරසය කොවිඩ් වෛරසය අපේ ශ්වසන මාර්ගයේ නහය වගේ ආස්තරය හරහා ඇවිල්ලා තමයි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල මුණ ගැහෙන්නේ. මෙහෙම මුණ ගැහෙන ප්‍රතිශක්තිකරණ සෛල සාමාන්‍ය B සෛල T සෛල සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ ආකාරයට සිද්ධ වුණොත් ඔවුන්ට රෝගය සුව වෙනවා. නමුත් සමහර වෙලාවට මෙම තත්ත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරකම අධික වශයෙන් වැඩිපුර සිද්ධ වෙනවා අවශ්‍ය ප්‍රමාණයට වඩා. ඒකට කියනවා exaggerated response. එහෙම නැත්නම් ඒකට අපි හුඟ දෙනෙක් අහලත් ඇති cytokine storm කියලා. ඒ අර ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ඉතා අධික ආකාරයට ඔය ඉන්ටර්ලියුකින් වැනි රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරලා එමගින් තමයි හුඟක් වෙලාවට කොවිඩ් රෝගීන්ට අධික දරුණු තත්ත්වයක් ඇති වෙලා මිය යන්න පවා ඇති වෙන්නේ. දැන් ඔබට මේ රූපයෙන් පෙන්නන්නේ එවැනි හානියක් අග්න්‍යාශයට පවා ඇති වෙනවා කියලා පෙන්වුම් කරනවා. මේකත් අපි හිතනවා අර දියවැඩියා රෝගීන්ට සීනි ග්ලූකෝස් වැඩි වෙන්න කොවිඩ් ආසාදනයෙන් හේතු වෙනවා කියලා. මේ සියලු දේවල් එකතු වෙලා තමයි දියවැඩියා රෝගීන්ට කොවිඩ් හැදුනොත් නරක අවසාන මේ අවුට්කම් එකක් ඇති වෙන්න හේතු වෙන්නේ. දැන් මේ පින්තූරෙන් ඔබට පේනවා අර පෙනහල්ලක පශ්චාත් මරණ පරීක්ෂණයක පින්තූර මේ මම මේ පෙන්눔 කරන්නේ අර රතුවෙන් මේ එකතු වීම වගේ ඒ පෙනහල්ලේ රුධිර නාල ඇතුළේදීම ලේ කැටි හැදිලා මෙවැනි ලේ කැටි හැදීම් දියවැඩියා රෝගීන්ට වැඩියෙන් සිද්ධ වෙනවා. ඔයිතාම පැහැදිලි ප්‍රසාද ඒ යාන්ත්‍රණය නිසා තමයි දියවැඩියාව සහ වෙනත් බෝනවන රෝග තියෙන රෝගීන්ට මේ තත්ත්වය හැදීමෙන් ඉතාමත්ම දරුණු තත්ත්වයකට යන්න පුළුවන් වන්නේ. ඔබ කිව්වා ඒ වගේම මේ රෝගය වැළඳීමේ අවදානම වැඩිකම නෙමෙයි. නමුත් රෝගය හැදුනහම ඉතාමත්ම දරුණු වෙන්නට පුළුවන් කියන එක අපිට පැහැදිලි කරා. ඔව් දැන් සුධීරගෙන් මම කැමති ප්‍රශ්න කිහිපයක් අහන්න. බොහෝ දෙනෙක් කියනවා මේ දියවැඩියක් තියන අයට ඕනෑම කෙනෙකුට මේ රෝගය සෑදීමෙන් වැළකීමට ඇතැම් ආහාර වර්ග හොඳයි. සමහර ආහාර වර්ග හොඳ නෑ. මේ කියන ඒවා කන්න එපා. ඒ වගේම රෝගය වැළඳිච්ච කෙනෙකුට උනත් ගන්නට පුළුවන් ආහාර ගැන හොඳ නැති ආහාර ගැන නොයෙකුත් කතා පවතිනවා. ඉතින් මේ ගැන අපිට පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? ඔව් සුබ සන්ධ්‍යාවක් නිරංජන සහ ප්‍රසාද්. දැන් මම හිතන්නේ ඔබ ඊටාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. මොකද දැන් COVID-19 රෝගය විතරක් නෙවෙයි ඕනෑම රෝගී තත්ත්වයකදී අපි ජනතාව අතර මත තියෙනවා යම් යම් මේ රෝගයට හොඳ ආහාර සහ නරක ආහාර මොනවද කියලා. එතකොට යම්කිසි ආහාරයක් හොඳයි කියලා කිව්වොත් ඒ ආහාර වලින් වැඩි ප්‍රමාණයක් ගැනීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් පැහැදිලිව කියන්න ඕනේ මේ වෙනකොට කිසිම ආහාරයක් කොවිඩ් රෝගය වළක්වා ගැනීමට හෝ කොවිඩ් රෝගය වැළඳුනයින් පස්සේ ඒකේ තීව්‍රතාවය අඩු කිරීමට හෝ සමත් වෙනවා කියලා හොයාගෙන නැහැ. ඒකින්ද කොවිඩ් රෝගයට හොඳයි කියලා කිසිම ආහාරයක් නැහැ. ඒ වගේම නරකයි කියලා ආහාරයකුත් නැහැ. ඒ කියන්නේ මේ ආහාර නොගත යුතුයි කියලා එහෙම දෙයක් නැහැ. හැබැයි මෙහෙදී සඳහන් කරන්න ඕනේ දැන් යම් යම් ආහාර කියන්නේ වෙනම පැත්තක්. අපි පෝෂණය එහෙම නැත්නම් අපේ ආහාර රටාව ගත්තොත් යහපත් ආහාර රටාවක් අනුගමනය කිරීම කොවිඩ් රෝගය වළක්වා ගැනීමට මෙන්ම කොවිඩ් රෝගය වැළඳුනයින් පස්සේ
ඒ ඉක්මනට තමන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් එම රෝගය මැඩපවත්වා ගැනීමටත් මනා පෝෂණයක් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. එතකොට මේ රෝගය වැළඳිච්ච කෙනෙකුට ප්‍රතිකර්ම කරන අවස්ථාවලදී මේ රෝගියාගේ පෝෂණය ඔහු ගන්නා ආහාරවල මේ රෝගියාට කරන ප්‍රතිකර්ම වලට යම්කිසි උදව්වක් වෙනවද? යම් සම්බන්ධයක් තියෙනවද? ඔව් දැන් අර කලින් වෛද්‍ය ප්‍රසාද් කතා කරා වගේ මේ රෝගයට මුහුණ දීමේදී අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතාම වැදගත් වෙනවා. ඉතින් අන්න ඒ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එහෙම නැත්නම් අපේ ශරීරයේ ප්‍රතිශක්තිය ප්‍රශස්ත මට්ටමක තියාගන්න මනා පෝෂණයක් වැදගත් වෙනවා. මම හිතන්නේ මගේ ස්ලයිඩ්ස් ටික ගන්න පුළුවන් වුණොත් අපිට ඒ ගැන වැඩිදුර සඳහන් කිරීමක් කරන්න පුළුවන් වෙයි. එන්න මම මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. නිරංජන මගේ ස්ලයිඩ් එක පේනවද? ඔව් පේනවා. ඔව් දැන් එතකොට අද මතක් කරන්න ඕනේ දැන් මේ වෙලාවේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් රෝගය වැළඳිච්ච එහෙම නැත්නම් COVID-19 පොසිටිව් වෙච්ච කට්ටියගේ පෝෂණය සම්බන්ධයෙන්. අපි පොඩ්ඩක් පස්සේ කතා කරමු දැන් අර කොවිඩ් රෝගය නිසා නිවෙස් තුලට වෙලා ඉන්න කට්ටිය මේ යහපත් ආහාර රටාවක් ගන්න ආකාරය ගැන කතා කරමු. හැබැයි දැන් අපි හිතමු යම්කිසි පුද්ගලයෙක් COVID-19 ටෙස්ට් එකකින් පොසිටිව් වුණාට පස්සේ අපිට මේගොල්ලෝ කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. පළවෙනි කොටස තමයි මම හිතන්නේ ඔබට මතක ඇති ප්‍රසාද් පෙන්නුවා අර පිරමීඩයක් වගේ රූපයක්. බහුතරයකට ගොඩක් රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් සුළු රෝග ලක්ෂණ ඇති වෙන්නේ. ඒතකොට ඒ වගේ කට්ටිය නිරෝධායනයට ලක් වෙලා ඉන්න පුළුවන් තමන්ගේ නිවෙස් තුල එහෙම නැත්නම් අර අපි ඉන්ටර්මීඩියට් සෙන්ටර්ස් කියන තැන්වල. ඒතකොට ඒගොල්ලෝ ගැන පොඩ්ඩක් අපි ඉස්සලා බලමු. දෙවෙනි කොටස තමයි තරමක් සුළු. ඒ කියන්නේ උණ වගේ තියෙන රෝගීන්. තුන්වෙනි කොටස තමයි මේ රෝගය දරුණු තත්ත්වයකට ඇවිල්ලා රෝහලක සිටින එහෙම නැත්නම් දැඩි සත්කාරයකක ඒ වගේ ඉන්න රෝගීන්. අවසාන වශයෙන් අපි පොඩ්ඩක් කතා කරමු මේ අර කලින් සඳහන් කළා වගේ වෙනත් බෝනෝන රෝග තියෙන පුද්ගලයන්ගේ කොවිඩ් රෝගය වැළඳුනහම ආහාර රටාවේ වෙනසක් කිරීම අවශ්‍යද කියලා. දැන් පළවෙනි කොටස ගත්තාම දැන් ඔබට COVID-19 පොසිටිව් වෙලා ඔබ නිරෝධායනය කරලා නම් ඉන්නේ ඔබට කිසි රෝග ලක්ෂණයක් නැත්නම් එහෙම නැත්නම් බොහොම සුළු රෝග ලක්ෂණ නම් තියෙන්නේ ඔබ ආහාර රටාවේ ලොකු වෙනසක් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි යහපත් ආහාර රටාවක් අනුගමනය කිරීම වැදගත් ප්‍රතිශක්තිය ප්‍රශස්ත මට්ටමක තබා ගන්න. දැන් ඔබ අන්තර්ජාලය ඔස්සේ එහෙම මේ දවස්වල තොරතුරු බලනවා නම් දැකලා ඇති යම් යම් විටමින් වර්ග විටමින් D ඊට පස්සේ විටමින් C මෙන්න මේ වගේ සිංක් මේ වගේ දේවල් කොවිඩ් රෝගයට මේ වැදගත් කියලා තියෙනවා. දැන් මේකෙදි වැදගත් වෙන්නේ අපි යම් යම් එක පෝෂණ පදාර්ථයක් ගන්නවට වඩා යහපත් ආහාර රටාවක් අනුගමනය කිරීම. එහිදී අපි සාමාන්‍යයෙන් ප්‍රධාන ආහාර වේල් 3 ගැනීම ඉතා වැදගත්. දැන් සමහරවිට අපි දකිනවා දැන් නිරෝධායනය වෙලා වගේ ගෙදරටම වෙලා ඉන්නකොට සමහරවිට ඇහැරෙන්න සමහරට පරක්කු වෙලා සමහරවිට රෑ නිදා ගන්නකොට පරක්කු වෙනවා. ඉතින් ඒ හින්දා ආහාර වේල් මගහැරෙන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම කරන්නේ නැතුව අපි වෙලාවට ප්‍රධාන ආහාර වේල් 3ම ගැනීම වැදගත්. දැන් දකුණු පැත්තේ පේන පිඟාන ගත්තොත් මේක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපි නිර්දේශ කරන යහපත් ආහාර පිඟානක් කියලා සඳහන් කරන්නේ. අපි පිඟානෙන් භාගයක් පමණ තමයි බත් හෝ ඒ වගේ පිටිසහිත ආහාර තියෙන්න ඕනේ. ඊටු භාගයෙන් 3න් 2ක් එළවලු සහ ඊටු 3න් 1 ප්‍රෝටීන් ආහාරයක් තිබීම වැදගත් වෙනවා. දැන් මෙහිදී සඳහන් කරන්න ඕනේ දැන් මේ නිරෝධායනය වෙලා ඉඳීවිදී ගොඩක් ප්‍රායෝගික ගැටලු එන්න පුළුවන් මේ ආහාර සපයා ගැනීම සඳහා. එතකොට අපි බලන්න ඕනේ දැන් අර මේ තියෙන හැමදේම නැති වුණත් අපිට පුළුවන් විදිහට Tamanට වැඩිපුර ලැබෙන්නේ වියලි ආහාර නම් ඒ ආහාර වලින් මෙම අවශ්‍යතාවය සපුරා ගැනීම වැදගත් වෙනවා. එතකොට පළවෙනි එක ප්‍රධාන ආහාර වේල් 3 ලබා ගන්න එක. දෙවෙනි එක දවසට පළතුරු 2ක්වත් ආහාරයට ගැනීම වැදගත්. මොකද විටමින් C ඊටාම වැදගත් වෙනවා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට. ඉතින් අර විටමින් C පෙත්තක් ගන්නවට වඩා ඊටාම හොඳ දේ තමයි ස්වභාවික විදිහට නැවුම් පළතුරු නැත්නම් නැවුම් එළවලු වලින් විටමින් C ලබා ගැනීම.
දැන් මෙහිදිත් ගැටලුවක් එන්න පුළුවන් සමහර ලාවට නිරෝධායනය වගේ වෙලා තියෙන වෙලාවකදී මේ වගේ ආහාර අපිට ලැබෙන්නේ නැත්නම් අපි ටිකක් කල් තියාගන්න පුළුවන් පළතුරු වගේ කබඩා කරලා තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය දෙහි වගේ දෙයක්, දෙහි යුෂ ඒ වගේ දෙයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ විටමින් C අවශ්‍යතාවය ලබා ගන්න. පළතුරු Tamanට ලැබෙනවා නම් කෙසෙල්, peer ඔය වගේ ඕනෑම පළතුරක් අපිට දවසට දෙවරක්වත් ලබා ගැනීම සුදුසුයි. ඊළඟට ප්‍රෝටීන් ආහාර ඉතාම වැදගත් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට. ඉතින් හැම ප්‍රධාන ආහාර වේලකටම ප්‍රෝටීන් ආහාරයක් එකතු කර ගැනීම වැදගත්. දැන් ප්‍රෝටීන් ආහාර කියලා සඳහන් කරන්නේ සත්ව ප්‍රෝටීන් ආහාර නම් අපිට ගන්න පුළුවන් කුකුල් මස්, මාළු, බිත්තර ඒ වගේ දේවල්. දැන් සමහර වෙලාවට ආහාර හිඟකමක් තියෙනවා නම් අපි ගොඩක් වියලි ආහාර නම් තියාගන්නේ අපිට ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන් හොඳම ප්‍රභවයන් තමයි අපි රනිල කුලේ භෝග. ඒ කියන්නේ පරිප්පු, කඩල, කව්පි, මුං ඇට, සෝයා. මෙන්න මේ වයින් අපිට හොයාගන්න පුළුවන් දේ. පරිප්පු වගේ දෙයක් අපිට තුන් වේලටම උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට දැන් ඒක ප්‍රෝටීන් ප්‍රභවයක්. ඒක සෝයා ඊළඟට බිත්තර ගන්න පුළුවන් නම් ඒකත් හොඳ ප්‍රභවයක් ප්‍රෝටීන් ප්‍රභවය. ඒතර ප්‍රධාන ආහාර වේල් තුනටම ප්‍රෝටීන් එකතු කර ගැනීම වැදගත්. ඒ වගේම තමන්ට පුළුවන් තරම් තමන්ගේ තියෙන එළවලු වලින් අපිට දිවාහාරයට සහ රාත්‍රී ආහාරයට එළවලු එකතු කර ගැනීම වැදගත්. දැන් ඒත් එක්කම අපි ඊටාම් වැදගත් දෙයක් තමයි තමන් හොඳට මේ දියර වර්ග පානය කරන්න ඕනේ. මම හිතන්නේ ප්‍රතිශක්තිය පවත්වාගෙන යන්න අපි හොඳට අපේ ශරීරය ඉංග්‍රීසියෙන් කියන හයිඩ්‍රේට් කරලා තියාගන්න ඕනේ. අපිට හොඳ දියර ප්‍රමාණයක් ලබා ගන්න ඕනේ. එතකොට පිපාසය එනකන් ඉන්නේ නැතුව අපි වරින් වර වතුර හරි අනිකුත් බීම වර්ග පාවිච්චි කිරීම සුදුසුයි. හැබැයි මෙහෙදී මතක තියාගන්න ඕනේ මේ පැණි බීම වර්ග අපි ඉංග්‍රීසියෙන් කියන soft drinks භාවිතය සුදුසු වෙන්නේ නැහැ. අපි වතුර එහෙම නැත්නම් අපිට තේ, plain tea, ඊළඟට තැඹිලි ඔන්න ඔය වගේ පාන වර්ග භාවිතා කරන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි ඊටාම් වැදගත් නිින්ද. දැන් වැඩිහිටියෙකුට අඩුම වශයෙන් පැය 7කවත් නිින්දක් ලබා ගැනීම අවශ්‍යයි. මොකද නිින්ද අඩු වීමත් ප්‍රතිශක්තිකරණය දුර්වල වීමට බලපාන්න පුළුවන්. ඊළඟට දැන් මේ වගේ රෝග ලක්ෂණ නැති COVID පොසිටිව් වෙච්ච අයට ව්‍යායාම ගැන ගත්තොත් දැන් අපි සාමාන්‍යයෙන් වෛරස් ආසාදනයක් තියෙන පුද්ගලයෙකුට ඉතා ඇඟ වෙහෙස කරන තීව්‍ර ගණයේ ව්‍යායාම අප නිර්දේශ කරන්නේ නැහැ. ඒ වෙනුවට සාමාන්‍යයෙන් අපි එදිනෙදා ක්‍රියාකාරීත්වය වැඩි කරන ඒ කියන්නේ ඇඳේ ඉන්නේ නැතුව එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නේ නැතුව අපිට එහාට මෙහාට ගිලෙන්න පුළුවන්. ඒතකොට වැඩි රෝග ලක්ෂණ නැත්නම් අපිට ඔය යෝගී ව්‍යායාම ඒ වගේ ඉන්ටර්නෙට් එකෙන් බලාගෙන හෝම් කාඩියෝ ඒ වගේ පොඩි අර සාමාන්‍ය අපි ඉංග්‍රීසියෙන් කියන මොඩරේට් ඉන්ටෙන්සිටි මධ්‍ය ප්‍රමාණයේ ව්‍යායාමයක් කිරීම වැදගත්. අවසාන වශයෙන් මත්පැන් සහ දුම්වැටි භාවිතයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටීම වැදගත්. ඊළඟ නිරංජලා මම බොහොම ඉක්මනට සඳහන් කරන්නම් දෙවෙනි කොටස අර සුළු රෝග ලක්ෂණ තියෙන අයගෙත් අර කලින් සඳහන් කරා වගේ අපි අවශ්‍ය ප්‍රමාණයට කැලරි සහ ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබා ගැනීම වැදගත්. දැන් මේකෙදි මතක් කරන්න ඕනේ දැන් අපි සමහර වෙලාවට දකිනවා අපි දැන් අපත් නිර්දේශ කරනවා ස්ථූලතාවය වගේ තියෙන රෝගීන්ට බර අඩු කර ගැනීමට යම් යම් ආහාර රටාවන් නිර්දේශ කරලා තියෙනවා. හැබැයි COVID වගේ වෛරස් රෝගයක් හැදුනොත් අන්න ඒ දවස් ටිකේ මේ බර අඩු වීමට වගේ අපි ආහාර සීමා කිරීම වැඩි කිරීම සුදුසු වෙන්නේ නැහැ. මොකද එතකොට අපේ ප්‍රතිශක්තිය තරමක් අඩු වෙන්න පුළුවන් ඒ වෛරස් ආසාදනය හැදිලා තියෙන දවස්වල. ඊළඟට අපි දකිනවා සමහර ප්‍රශ්නයක් අහන්න තියෙන සුදීර. එතකොට මේ බොහෝ දෙනෙකුට ඇතිවන රෝග ලක්ෂණයක් තමයි මේ රෝගයත් එක්කලා ඔවුන්ගේ රස දැනීමේ අඩුපාඩුවක් ඇති වෙනවා. ඒ වගේම ගඳ සුවඳ දැනීමට බාධා වෙනවා. ඒ වගේම ඔවුන්ගේ කැම රුචිය නැති වෙනවා. ඉතින් මෙවැනි අවස්ථාවක ඔබ විශේෂයෙන් ඔවුන්ට මොනවා හරි ආහාර රටාවේ වෙනස්කමක් ඇති කරගන්නට උපදෙස් දෙනවද? ඔව් ඒකත් වැදගත් ප්‍රශ්නයක්. මොකද දැන් විශේෂයෙන් මේ කොවිඩ් රෝගයත් එක්ක අපි දකින දෙයක් තමයි මේ ගඳ සුවඳ දැනීම සහ සමහර ලාවට රස දැනීම අඩුවීමක්. අන්න ඒ වගේ වෙලාවකදී අපිට මේ දැන් මෙහෙදිත් පොඩි ගැටලුවක් තියෙනවා. දැන් අර ආහාර සපයා ගැනීමට හැකිනම් තමයි මේ ඔක්කොම කරන්න පුළුවන්. අපිට පුළුවන් දැන් විශේෂයෙන්ම ගඳ සුවඳ දැනීම සහ රස දැනීම අඩු නම් ආහාරවලට වැඩිපුර ඔය 3-5 වගේ දේවල් එකතු කරන්න. ඊළඟට ඔය රසම් එහෙම නැත්නම් තැඹුම් හොදි වගේ දේවල් අපිට ආහාර ගැනීමට කලින් භාවිතා කිරීමෙන් තමන්ගේ ආහාර රුචිය වැඩි කරගන්න පුළුවන්.
ඊළඟට දැන් මුඛයේ වියලි තත්ත්වයක් වගේ තියෙනවා නම් අපි නිතර දියර වර්ග පානය කිරීම වැදගත්. ඊට පස්සේ අපි ආහාර ටිකක් අර මේ මෘදු ස්වභාවයෙන් එහෙම නැත්නම් තෙත් ස්වභාවයෙන් භාවිතා කිරීම වැදගත්. අපිට ටිකක් අර හොදි වගේ දේවල් එක ආහාර ගන්න පුළුවන්. ඒත් එක්කම දැන් අපි මොනවා හරි හුස්ම ගැනීමේ අපහසුතාවයක් වගේම තියෙනවා නම් අර ගොඩක් වියලි ආහාර නැතුව මේ මෘදු ආහාර, ඒ කියන්නේ අපිට සුප් වර්ග ඊළඟට ඔය ජෙලි යෝගට් වගේ අන්න ඒ වගේ ආහාර භාවිතා කරන්න පුළුවන්. දැන් ඒ වගේම අර ශ්වසන අපහසුතාවය තියෙනවා නම් අපි ගොඩක් ලොකු ආහාර වේල් ලබා ගැනීම කිසිසේත් සුදුසු වෙන්නේ නැහැ. කුඩා ආහාර වේල් දවසේ කීප වතාවක් ලබා ගැනීම තමයි වඩා සුදුසු වෙන්නේ. විටමින් සප්ලිමන්ට්ස් ගැන විටමින් වර්ග ගැන කෙටියෙන් සඳහන් කරා. ඇතැම් අය හිතනවා මේ රෝගය හැදෙන එක වළක්ව ගන්නට විටමින් වර්ග උදව් වෙයි කියලා. විටමින් C, විටමින් D වගේ දේවල්. ඒ ගැන ඔබ අනුමත කරනවා දෙවැනි දේවල් රෝගය වැළඳෙන්න එකෙන් වැළකෙන්නට ගන්න කියලා. එහෙම නැත්නම් රෝගියෙකුට ඒව ගැනීමෙන් විශේෂ වාසියක් අත් වෙනවද? දැන් නිරංජලා දැන් විටමින් D ගැන කතා කරොත් එහෙම දැන් සමහර පරීක්ෂණ වාර්තා වලින් පෙන්වලා තියෙනවා විටමින් D ඌනතාවයක් තියෙන රෝගීන්ට COVID-19 රෝගේ දරුණු වීම නැත්නම් තීව්‍රතාවයේ වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා. ඉතින් කොහොමද සඳහන් කරන්න ඕනේ අපි විටමින් එහෙම නැත්නම් khනිජ ලවණ තියෙන මේ අතිරේක හිතුමතේට ගැනීම අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ඒකින්ද තමන්ට කොවිඩ් රෝගය වැළඳිලා තියෙනවනම් නැත්නම් තමන්ට මේක වළක්ව ගන්න ඕන කියලා හිතනොත් තමන්ගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් අරගෙන අහන්න පුළුවන් මට මේ විටමින්ස් ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවද? එතකොට වෛද්‍යවරයා තීරණය කරොත් ඔබට විටමින් D උණතාවයක් තිබෙන ඉඩකඩ වැඩි කියලා විටමින් D අතිරේකයක් ලබා දෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වෛද්‍ය උපදෙසක් මත යම් අවස්ථාවලදී විටමින් අතිරේක ලබා දෙන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව මේ රෝගය වළක්ව ගන්න කියලා හැමදෙනාම ගිහිල්ලා විටමින් ಜಾති ගැනීම සුදුසු වෙන්නේ නැහැ. ප්‍රසාද්යෙන් මම කැමති අහන්න ප්‍රසාද් මේ දියවැඩියා රෝගීන්ට විතරක් නෙමෙයි හැම කෙනාටම අපි කියනවා මේ රෝගයෙන් වැළකෙන්නට හැකිතරම් උත්සාහ ගන්න කියලා. රෝගය වැළඳුනාට පසුව ප්‍රතිකර්ම වලට යොමු වෙනවට වඩා ඉතින් මෙහිදී දියවැඩියාව තියෙන කෙනෙක් හෝ වෙනත් හෝනවන රෝග තියෙන කෙනෙක් විශේෂයෙන් මේකෙන් බේරෙන්න කොවිඩ් රෝගය හැදෙන එක වළක්ව ගන්නට මොනවාද කළ යුත්තේ? ප්‍රසාද් මම ප්‍රශ්න යොමු කරේ. හරි. මියුට් වෙලා තිබුණා. හරි. මේ නිරංජලා දැන් ඔබ ඒ ප්‍රශ්නේ නැවත පොඩ්ඩක් යොමු කරන්න මේක සිතිමට. මම ඇහුවේ දැන් අපි මේ කොවිඩ් රෝගය හැදුනට පස්සේ ඒකට කරන ප්‍රතිකර්ම වලට යොමු වෙනවටත් වඩා සුදුසු වෙන්නේ මේ රෝගයෙන් වැළකෙන එකයි. ඉතින් දියවැඩියාව හෝ වෙනත් බෝනවන රෝග තියෙන කෙනෙකුට මේ රෝගයෙන් වැළකෙන්නට විශේෂයෙන් අනුගමනය කරන්නට පුළුවන් පියවර මොනවා හරි තියෙනවද කියලා? ඇත්තටම මේක ඔබ කියනවා හරියටම හරි. මොකද මෙතන මෙවැනි රෝගයක ප්‍රධානම අපේ අරමුණ වෙන්න ඕනේ හැදීම වැළැක්වීම. විශේෂයෙන්ම තාම ලෝකයේ සක්සුදක්ෂේ ඔප්පු කරපු ඖෂධ අඩුයි. ඒ නිසා වැළැක්වීම ඉතාම වැදගත්. ඉතින් ඒ රජයෙන් යම් නීති රීති පනවලා රෙගුලාසි පනවලා ක්‍රියා කරන්න කටයුතු කරනවා. ඉතින් අපි මේවට උපරිම දායකත්වය ඒ කාලයට අනුව දක්වන්න ඕනේ. ඒක නම්බර 1. ඊගාවට දැන් මම හිතන්නේ සුදීර මේ ගැන විශේෂයෙන්ම කතා කළා. ඒ නිසා මම ඒකට වෙලා ගත කරන්නේ නැහැ. විශේෂයෙන්ම දියවැඩියාව තියෙනවා නම් ග්ලූකෝස් පාලනය ඉතාම හොඳින් සිද්ධ වෙන්න ඕනේ. මොකද හොඳටම මේක ඔප්පු කරලා තියෙනවා ග්ලූකෝස් පාලනය අඩු අයට මිය යාම වැනි සංකුලතා ගොඩක් වැඩි ප්‍රවණතාවයක් තියෙනවා කියන එක. ඊගාවට අපි දැන් මේ වගේ මම හිතන්නේ කටයුතු අපි කතා වුණා. ඒ නිසා මම එතෙන්ට යන්නේ නැහැ ව්‍යායාම ගැන. අපි විශේෂයෙන්ම මේ ඔබට ඉන්න මම චුට්ටක් මගේ ස්ලයිඩ්ස් ටිකක් ඒකට සම්බන්ධ කරගන්න. විශේෂයෙන්ම දැන් අපි දියවැඩියා රෝගීන් වෙන අයට වඩා වැඩිපුර යෙදෙනවා මේ
ඉස්පිරිතාල වලට යනවා, සායන වලට යනවා, ලේ රිපෝට් ගන්න යනවා. ඉතින් මෙවැනි දේවල් අපි පුළුවන් තරම් මේ කාලේදී පරිස්සමට කරන්න ඕනේ. විශේෂයෙන්ම ඖෂධ ගැනීම වගේ දේවල් වලට පුළුවන් නම් තමන්ගේ ඥාතියෙක් යවන්න, විශේෂයෙන්ම තරුණ ඥාතියෙක් ලෙඩ රෝග නැති කෙනෙක් ඒ වගේ දේවල් කරගන්න බලන්න පුළුවන්. ඊගාවට පෞද්ගලික අංශය වගේ නම් අර ටෙලිමෙඩිසින් වගේ ආකාරයට උන්ට වෛද්‍යවරයෙක් සමග සම්බන්ධ වීමට පුළුවන් නම් ඒක වඩාත් හොඳයි. ඊගාවට දැන් අපේ දරුණු ලොක්ඩවුන් තත්ත්වවලදී අපේ රෝහල් වලින් ඖෂධ එවනවා ගෙවල් වලට එවැනි රජයේ රෝහල් වලින් ඖෂධ ගන්න කට්ටිය ඒව ගැන දැනුවත් වෙලා එම සායන සමග සම්බන්ධ වෙලා Tamanගේ ඖෂධ ලබා ගැනීම ඊටම වැදගත් වෙනවා. ඊගාවට මම හිතන්නේ මෙම කාලයේදී විශේෂයෙන්ම ඒව රෝගීන්ගේ පවුල් වලට ලොකු මේ කාර්යයක් තියෙනවා ඔවුන්ට ආරක්ෂා කරගන්න. විශේෂයෙන් මම කලින් කිව්වා වගේ අර ඖෂධ ගන්න එහෙම මේ ඔවුන් සහභාගී වීම. ඊගාවට අනිත් එක තමයි දැන් දියවැඩියා රෝගියෙක් පමණක් පරිස්සම් වෙලා වැඩක් නැහැ. ඉතින් පරිස්සම් වීම මම පොඩ්ඩක් සුළුවෙන් කිව්වොත් මම හිතන්නේ මේක දිනපතාම ඇහෙන නිසා නැවත නැවත කියන එක ඉතාම අවශ්‍ය නොවුනත් අර මුඛාවරණ පැළඳීම තමයි මම හිතන්නේ නම්බර 1. විශේෂයෙන්ම අප තමන්ගේ ගෙදරින් පිට ඉන්න ඕනෑම වෙලාවක මුඛාවරණ දැමීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම අර වාතාශ්‍රය අඩු තැන්වලදී වාහනයක යනකොට පවා අනිත් අය සමග මුඛාවරණ පැළඳීම ඉතාම වැදගත්. ඊට පස්සේ තමයි අත්සේදීම ඊගාවට දුරස්ථභාවයත් ඉතාම වැදගත්. මීටර් 2ක්වත් හෝ ඊට වැඩියෙන් දුරස්ථභාවය තබා ගැනීම. අනිත් එක අපි හුඟ දෙනෙක් බලන්නේ පොඩ්ඩ බැරි වෙන්න බෑ. අපි ඔය එක උත්සව බලනවා සමහර වෙලාවට ආගමික උත්සව වෙන්න පුළුවන් නැත්නම් අනිකුත් ඔය සංഭാෂණ ඒ වගේ දේවල් පුළුවන් තරම් මේ කාලේ වෙලා කැප වෙන්න ඕනේ අපි ආරක්ෂා වෙන්න මේ රෝගයෙන්. මොකද ආරක්ෂා වුණ නැත්නම් සංකූලතා ඇති වුණොත් දරුණු රෝගය ඇති වුණොත් අපේ ජීවිත අහිමි වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි නිරංජලා අපි පරිස්සම් වෙන්න ඕනේ දියවැඩියා රෝගීන් මෙම වකවානුවේදී. ඔව් ප්‍රසාද. අපි දැන් ওই කියපු පිළිවෙලටම ඉතාමත්ම ප්‍රවේශමෙන් ඉන්නවා. ඒක හැම කෙනෙක්ම මම හිතන්නේ දැන් තදින්ම හිතට අරගෙන ඉන්නේ. ඉතින් ඒ කොහොම වුණත් මේ වෛරසය අපිට ඇසට පෙනෙන අතට අසුවන දෙයක් නෙමෙයි. ඉතින් මොන විදිහකින් හරි මේ රෝගය අපේ දියවැඩියා රෝගියෙකුට වැළඳුනොත් ඉන්පස්සේ උන් කොමක්ද ගත යුතු පියවර? ඇත්තටම මේකත් දැනගෙන ඉන්න එක ඉතාම වැදගත්. ඇත්තටම මගේ රෝගීන් රාශියකටත් දැන් මේ කොවිඩ් හැදිලා තියෙනවා. අනිත් එක මම මුලින්ම කියන්න ඕනේ කාරණයක් තමයි නිරංජලා මේ දියවැඩියා රෝගීන් මේ වෙලාවේදී අපි මේක පොඩ්ඩක් වැරෑරුම් කරලා කිව්වට ගොඩක් මේ බයම වෙන්න ඕනේ නැහැ. දියවැඩියාව තියෙද්දි කොවිඩ් හැදුනොත් අර තමන්ගේ ජීවිතේ අනිවාර්යෙන් අහිමි වෙයි ඒ වගේ කියලා. මොකද විශාල රෝගීන් රාශියක් කොවිඩ් හැදිලා ඕන් සුව වෙලා තියෙනවා. ඒක නිසා මේකට අපි හරියට මුහුණ දෙන වුණාට අර අධික බීතියක් ඇති කරගෙන මේ අර තමන් ඒක නරක පැත්තට යන්න තරම් හොඳ නැහැ. හැබැයි හරි දේ කරන්න ඕනේ. ඉතින් අපි දියවැඩියාව තියෙන රෝගියෙකුට විශේෂයෙන්ම කොවිඩ් හැදුනොත් පුළුවන් තරම් බලන්න ඕනේ තමන්ගේ ඒ වෛද්‍ය කණ්ඩායමෙන් යම් අවවාදයක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි හැම වෙලාවෙම මේක පුළුවන් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊට අමතරව තමන්ගේ ග්ලූකෝස් මට්ටම ගැන අවබෝධයක් කිසිම දෙයක් නැත්නම් විශේෂයෙන්ම තමන්ගේ ගෙදර අර සීනි බලන වගේ මීටරයක් තියෙනවා නම් ඒකෙන් හරි බලලා ග්ලූකෝස් මට්ටම ගැන අවබෝධයක් ලබා ගත්තොත් හොඳයි. නමුත් මෙතෙන්දී පොඩි ගැටලු ඇති වෙනවා. එහෙම මීටරයක් නැති අයට වගේ සාමාන්‍යයෙන් තමන්ට මේ ලැබ් එකකට වගේ යන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම පුළුවන් තරම් මෙවැනි රෝගීන් අපි කියන්නේ හොස්පිටල් එකකට ඇතුල් වීම ඉතාම වැදගත්. ඉතා සමීප ඒගොල්ලන්ට සුපර්විෂන් එකකින් ඔවුන්ට මේක බෙහෙත් කරන්න අවශ්‍ය නිසා. අනිත් එක අපි දන්නවා විශේෂයෙන්ම දැන් මේක වෙනස් වීගෙන යනවා. මුලින්ම නම් හැම රෝගියෙක්ම අනිවාර්යයෙන්ම ස්පිතාලේ ගෙනියන තත්ත්වයක් තිබුණා. නමුත් දැන් රෝග ලක්ෂණ අඩුම අය ගෙදර බලා ගන්නත් කටයුතු කරනවා. නමුත් දියවැඩියා රෝගීන්ටදී අපි හිතනවා ඔවුන් රෝහලකට ගියොත් හොඳයි කියන එක. මොකද රෝහලේදී විශේෂයෙන්ම ඔවුන්ට අර විශේෂයෙන්ම තමන්ගේ ඔක්සිජන් මට්ටම එහෙම බලන්න පුළුවන්. සමහරක් වෙලාවට අපි දන්නවා දියවැඩියාව හෝ තියෙන හෝ
නැති රෝගීන්ට පෙනහළු වලට මේ කොවිඩ් ආසාදනය වැළඳුනහම අපි බෙහෙතක් දෙනවා ඩෙක්සමෙතසෝන් කියලා. අර ස්ටෙරොයිඩ් කාණ්ඩයේ බෙහෙතක්. එම බෙහෙතට සාමාන්‍ය දියවැඩියක් නැති අයට පවා ග්ලූකෝස් වැඩි වෙනවා. ඉතින් එවැනි තත්ත්වයේදී විතාම ළඟින් සීනි මට්ටම බලන එක වැදගත්. ඒ නිසා මේ දියවැඩියා රෝගීන්ට අපි උපදෙස් දෙන්නේ රෝහලකට යන්න කියන එක. ඊගාවට රෝහල් වලදී ඔවුන්ට තත්ත්වය අමාරු නම් දැඩි සත්කාර ඒකකවල එහෙම නැත්නම් HDU කියලා ඊට වඩා අඩු මේ high dependency unit වල වගේ හිම රෝගීන්ව බලා ගන්න පහසුකම් තියෙනවා. එතකොට මේක ඊටාම් වැදගත්. අනිත් එක තමයි දියවැඩියාව තියෙන කෙනෙකුට කොවිඩ් වැළඳුනොත් අමතක කරන්න හොඳ නෑ තමන්ගේ ඒ අර මේ වට්ටෝරු තමන් ගන්න ඖෂධ පිළිබඳ විස්තර තියෙන වට්ටෝරු ටික අරගෙනම ගියේ නැත්නම් හරි අමාරු වෙනවා ඒ වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කරන්න. ඉතින් මේවා ලෑස්ති කරලා තියාගන්න මේ කාලේ කාටවත් හැදෙයිද කියලා කියන්න බෑනේ කොවිඩ්. අනිත් එක තමයි තමන්ට ග්ලූකෝමීටරයක් තියෙනවා නම් ඒක අරගෙන යන්න. විශේෂයෙන්ම රෝහල් ගත වෙන්න සිද්ධ වෙනවා නම්. අනිත් එක සමහරයි ඔබලා කතා කළා නිරංජලා අර ඉන්ටර්මීඩියට් කෙයා වගේ මේ තත්ත්වයන් වල රෝග පාලනය කොවිඩ් රෝගීන්ට එවැනි ඒව ස්ථානවල සමහර වෙලාවට හැම ඖෂධයක්ම නැති වෙන්න පුළුවනි. එම නිසා Taman ගන්න ඖෂධ ටික මුල් කාලේදී හරි මේ රෝහල් වලට ඉක්මනට ඖෂධ ටික අරගෙන රෝගියාට සපයනකම් Taman ගන්න ඖෂධ ටික අරගෙන යාම ඉතාම වැදගත්. ඉතින් මෙවැනි දේවල් ඉතාම වැදගත් දේවල් කෙනෙකුට දියවැඩියාව වැළඳුනොත් වෛද්‍යවරුන් සඳහන් කරනකම් විශේෂයෙන්ම Taman ගන්න ඖෂධ ටික ඒ ආකාරයට ගැනීම වැදගත්. එක ඖෂධ ඒ සංකූලතා අනුව සමහර අවස්ථාවලදී වෛද්‍යවරු මේ සමහරවට අඩු කරනවා වැඩි කරනවා නැවැත්වීම් වගේ දේවල් වෙන්න පුළුවන්. ඉන්සියුලින් ලබා දීම පටන් ගන්න පුළුවනි. නමුත් මම හිතන්නේ සාමාන්‍ය ජනතාව එවැනි වෙනස්කම් කළ යුතු නැහැ. අනිත් තව දෙයක් තමයි විශේෂයෙන්ම අපේ දන්නවා දියවැඩියාව තියෙන රෝගීන් හුඟ දෙනෙක් මේ අධික රුධිර පීඩනයට ඔය අර ACE inhibitor angiotensin receptor blocker කියන කාණ්ඩවල බෙහෙත් පාවිච්චි කරනවා. ඔවුන්ට හෘදයාබාධ වගේ සංකුලතා තියෙනවා නම් නැත්නම් ඒක අවදානම් වැඩි නම් ඇස්ප්‍රින් වගේ අර ලේ කැටි ගැහිම අඩු කරන ඖෂධ භාවිතා කරනවා. කොලෙස්ටරෝල් අඩු කරන්න ස්ටැටින් කාණ්ඩයේ ඖෂධ භාවිතා කරනවා. වෛද්‍යවරයෙක් නොකියුවොත් මේ ඖෂධ ගැනීම නවත්තන්න එපා කොවිඩ් හැදුනා කියලා. අනිවාර්යයෙන්ම ඒවා පාවිච්චි කිරීම බොහෝ විට පර්යේෂණ වලුත් පෙන්눔 වේගෙන යනවා. කොවිඩ් ආසාදනවල බැරෑරුම්කම අඩු කිරීමට සහ ඒ නරක තත්ත්වයට යාමටත් උදව් වෙන්න පුළුවන් කියන එක. ඉතින් මෙම කටයුතු මං හිතන්නේ ඔළුවට ගත්තොත් කොවිඩ් වැළඳුනත් දියවැඩියා රෝගීන්ට ඒ නරක අවස්ථාවන් වලට මුහුණ නොදෙන්න උදව් වෙයි. ඔව් අපිට ඊළඟට තව ඉතා වැදගත් දෙයක් ගැන පොඩි විස්තර ටිකක් අවශ්‍ය වෙනවා ප්‍රසාද්. මොකද බොහෝ දෙනෙක් මේ දවස්වල කොවිඩ් එන්නත ගැන කතා කරනවා. ඉතින් ලංකාවටත් නොයෙකුත් කොවිඩ් එන්නත් නොයෙක් වර්ගයේ කොවිඩ් එන්නත් පැමිණෙනවා. ඉතින් හැම දෙනෙක්ම අහන ප්‍රශ්නයක් තමයි මේ දියවැඩියා රෝගීන් කොවිඩ් එන්නත ගත්තට කමක් නැද්ද කියලා. ඒ ගැන ඔබගේ අදහස මොකක්ද? මේ දියවැඩියාවක් පමණක් නෙවෙයි අනෙකුත් ගුණවන රෝග තියෙන අය ගැනත් පොඩ්ඩක් සඳහන් කරොත් හොඳයි. ඔව් නිරංජන මම පොඩ්ඩක් මේක බලාගෙන ඉන්න අයට පොඩ්ඩක් අර දැනුම වැඩ ලබා දෙන්නත් එන්නත් වර්ග කීපයක් තියෙනවා අපි භාවිතා කරන කොවිඩ් වලට අර RNA හෝ DNA එන්නත් එහෙම නැත්නම් අක්‍රිය කරන ලද කොවිඩ් වෛරස් අඩංගු එන්නත් එහෙම නැත්නම් වෙනත් වෛරසයකට කොවිඩ් මේ අණුවේ තියෙන RNA දාල්පු එන්නත් සහ තව මේ මම හිතන්නේ නිෂ්පාදනය වෙමින් පවතිනවා කොවිඩ් වෛරසයේ තියෙන ප්‍රෝටීන් අඩංගු කරපු වෛරස් එන්නත් ආකාරයට එන්නත් වර්ග කීපයක් තියෙනවා. දැන් හුඟ දිනෙක දන්න මේ අර කොවිෂීල්ඩ් කියන ඉන්දියාවෙන් එන ඇස්ට්‍රාසෙනිකා ආයතනයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් වැක්සින් එක නැත්නම් රුසියාවෙන් හදපු ස්පුට්නික් වැක්සින් එක කියන එක අර ඇඩිනෝ වෛරස් කියන වෛරසයක් ඇතුළට කොරෝනා වෛරසයේ තියෙන RNA දාලා හදපු වෛරසයක් දීමෙන් තමයි මේකේ ප්‍රතිශක්තිය ඇති කරන්නේ. ඊගාවට අර ෆයිසර් ආයතනයේ සහ මොඩර්නා ආයතනයේ ඇති කරපු මේ එන්නත් mRNA එන්නත්. ඒකේ කෙලින්ම වෛරස් එකේ තියෙන mRNA අණුට සමාන අණු මේ එන්නතේ තිබිලා අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රිය කරනවා.
එහෙමත් නැත්නම් සයිනෝෆාම් වගේ සයිනෝවැක් වගේ එන්නත් වල තියෙන්නේ අපි අක්‍රිය කරන ලද මේ වෛරස. ඉතින් මේවෙන් ඇති වෙනවා ප්‍රතිශක්තිකරණය. ඉතින් ඔබ කිව්වා වගේ දැන් මේ මං කිව්වා වගේ දියවැඩියාව රෝගීන් පිළිබඳ සහ අනෙකුත් බෝනෝන රෝගීන් පිළිබඳ අනියත බියක් සහ සැකයක් තියෙනවා ඕන් මෙම මේ එන්නත් ලබාගත යුතුද කියන එක. මම හිතන්නේ මේක සම්පූර්ණයෙන් අනිත් පැත්තයි තියෙන්නේ. ඒ කියන්නේ එවැනි රෝගීන්ට වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුයි සහ ඔවුන් ලබාගත යුතුයි මෙම එන්නත් ලබා ගන්න. මොකද අපි හොඳටම පැහැදිලිව කිව්වා එවැනි රෝගීන්ට කොවිඩ් හැදුනොත් සංකූලතා සහ මියාමේ හැකියාව වැඩි කියන එක. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි ඔවුන් මේක සඳහා ඊටාම සක්‍රියව පෙළඹෙන්න ඕනේ. Tamanගේ ප්‍රදේශවල ඒ PHIලා එහෙම නැත්නම් මහජන සෞඛ්‍ය වෛද්‍යවරුන් සම්බන්ධ කරගෙන මන්ට කවද්ද වැක්සින් එක ගන්න මට කවද්ද ලැබෙන්නේ කියලා ඊටාම සක්‍රියව අර අපි ඉංග්‍රීසියෙන් ප්‍රොඇක්ටිව්ලි මේක ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ. අනික මෙම වැක්සින් නැත්නම් එන්නත් පිළිබඳ මිත්‍යා මත රාශියක් තියෙනවා. ඉන්සියුලින් ගන්නවා නම් නැත්නම් අර අපි ඔය කොලෙස්ටරෝල් බෙහෙත් එහෙම නැත්නම් ඇස්ප්‍රින් ගන්නවා නම් මේව හොඳ නැද්ද? ඒ සම්පූර්ණ මිත්‍යා මත. මේ ඒක කිසිම දෙයක් නැහැ. එහෙම සත්‍යතාවයක් එවෙන් රෝගීන්ට ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි හුඟ දෙනෙක් බයයි මේකෙන් මේ තමන්ගේ තියෙන මේ DNA ඇඟේ වෙනස් වෙලා තමන් වෙනස් පුද්ගලයෝ වේද සත්තු වේද ඒව සම්පූර්ණ වැරදි මත මෙවැනි එන්නත් ඕනේ තරම් ලෝකේ තියෙනවා. එම ප්‍රශ්න ඇති වෙන්නේ. අනිත් එක මේක ඊටාම මේ විද්‍යානුකූල ආකාරයට තමයි මේ එන්නත් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඊගාවට මේ වෙන්නතෙන් කිසිම ආකාරයකට කොවිඩ් රෝගය හැදෙන්නේ නැහැ. මොකද ඒකේ තියෙන්නේ මේ සාමාන්‍ය ආකාරයේ වෛරස් නෙමෙයි. එම නිසා මේ පර්යේෂණ වලින් පෙන්눔 කරලා තියෙනවා එවැනි දේවල් වෙන්නේ නැහැ කියලා. ඊට අමතරව අපේ බිත්තර ප්‍රෝටීන් අසාත්මික කට්ටියට වගේ මෙවැනි එවෙන් බිත්තර ප්‍රෝටීන් නැහැ. එවැනි අසාත්මිකතා ඇති වෙන්නේ නැහැ. අනිත් එක හුඟ දෙනෙක් හිතනවා මේ නරක සංකූලතා එන්න පුළුවන්ද මේ එන්නත් නිසා කියලා. නමුත් නරක සංකූලතා එන්න සම්භාවිතාවය වැඩි රෝගය වැළඳුනොත් තමයි. එහෙම නැතුව මේ එන්නත් වලින් තියෙන්නේ හුඟක් වෙලාවට පොඩි උණක් එන්න පුළුවන් අර එතන විදපු තැන වේදනාවක් ඊට පස්සේ ඔලුව කැක්කුම ඒ වගේ ඇඟේ අමාරු වගේ ඒත් හැමෝටම එන්නේත් නැහැ. නමුත් අර දරුණු ආකාරයේ සංකූලතාවම ඊටාම අඩුයි. ඉතින් අපි තරාදීක දෙපැත්තකට දාලා බැලුවාම වාසි අවාසි වාසි පැත්ත නිකන් මේ 100,000 ගුණයකින් වැඩි කියලා කියන්න පුළුවන්. එන්නත් ලබා ගැනීමේ ලබා නොගැනීමේ මේ පැත්තත් එක්ක සංසන්දනය කළාම ඊට අමතරව අර අපි හරි සැකයිනේ අපේ සමාජයේ සමහරු කියනවා කාන්තාවන්ට මේ දරු උපත් ලැබීමේ සම්භාවිතාවය අඩු වෙන්න පුළුවන්ද එවැනි දේවල් මම හිතන්නේ ඒවා ඔක්කොම මිත්‍යා මත තමයි. ඒවා කොහෙවත් ලෝකේ මේ පෙන්눔 කරලා නැහැ. ඒ නිසා අපි හැමෝම බලන්න ඕනේ Tamanට ඉක්මනටම ලබා ගන්න පුළුවන් මොන එන්නතද ඒක ලබා ගැනීමට. මොකද දැන් එන්නත් වල එක ප්‍රශ්න කරනවා මොන වර්ගයේ එන්නතද ගත යුත්තේ කියලා. මොකද වර්ග ගණනාවක් තියෙනවා. එතකොට ඒ කියන්නේ ප්‍රසාද් අපි මේ වර්ගය ගැන ඇත්තටම සැලකිය යුතු නැහැ නේද? මෙහෙම නිරංජලා තියෙන දැන් අපිට වර්ගයයි හැම එන්නතම අපිට ඕනෙම දෙයක් කඩෙන් ගිහිල්ලා ගන්න පුළුවන් වගේ තත්ත්වයක් තියෙනවා නම් එතින්දී අපිට වර්ගය ගැන හිතන්න පුළුවනි. නමුත් මෙතන එහෙම වෙලාවක් නැහැනේ. අනික අපිට වෙලාව පරක්කු කරලා වෙලාව පස්සට දාන්නත් නැහැනේ. අපිට කවද හැදෙයිද දන්නෙත් නැහැනේ. අනික අපි සමාජයක් විදියටත් හිතන්න ඕනේ මේ වගේ වෙලාවක. මොකද අපි වැඩි දෙනෙක් අපේ එන්නත් ලබා ගත්තොත් ඊට පස්සේ සමාජයේ ඇතුලේ මේ වෛරස් සංසරණය අඩු වෙනවා. මේකට අර වචනයක් තියෙනවා ඉංග්‍රීසියෙන් කියනවා herd immunity කියලා. herd එකක් කියන්නේ රැලක් වගේ. රංචුවටම මේකේ ප්‍රතිශක්තිය ලැබෙනවා. ඉතින් රංචුවට ප්‍රතිශක්තිය ලැබුණාම තියෙන අනිත් වාසිය තමයි සමහර කට්ටියට මොනවා හරි හේතුවකට විශේෂයෙන්ම අර ගොඩාක් නරක ආකාරයට ඇලර්ජික් රියැක්ෂන් එන අය තියෙනවානේ අර ඇනෆිලැක්සිස් වගේ අයට අපි ඒ අයට කියනවා ඉස්පිරිතාලයක වගේ තැනකට ගිහිල්ලා එන්නත ලබා ගන්න. මොකද මේ අර සාමාන්‍ය පන්සල් ඒ වගේ සායනවලදී මේකට මේ පහසුකම් නැති නිසා ඒ අයට පවා මේ රෝගය හැදෙන ගතිය අඩුවක් තියෙනවා. ඉතින්
හැමෝම එන්නත් ලබා ගන්න යහුසුළු වීමෙන් ඒ අපේ රංචු ප්‍රතිශක්තිය නැත්නම් herd immunity එක පවා වැඩි කරගෙන මේ ගන්න පුළුවන් නිසා ප්‍රමාදයක් වෙන්න වෙලා නැති නිසා අපි මේ එන්න තැනකන් අර එන්න තැනකන් කිය පරක්කු කරන්න වෙලාවක් නැහැ. අනිත් එක තමයි නිරංජලා මං හිතන්නේ ඉස්සරහට දැන් ඔය දැන් පරිශ්‍රණ වලින් පෙන්눔 කරගෙන යනවා සමහර එන්නත් අර මිශ්‍ර කරලා ගැනීමෙන් ප්‍රතිශක්තිය වැඩි වෙන්න පුළුවන් කියලා. ඒක මුල් අවස්ථාවල මේ පරිශ්‍රණ තියෙන්නේ. එතකොට ඉතින් මං හිතන්නේ එම එන්නත් පසු ඉස්සරහට වෙනත් එන්නතක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණාම එම එන්නතක් ලබා ගැනීමෙන් ප්‍රතිශක්තිය වැඩි කරගන්නත් පුළුවන්. ඒ නිසා ගන්න පුළුවන් දේ ඉක්මනට ගන්න කියන පණිවිඩය තමයි මට දෙන්න කැමතියි. ස්තුති ප්‍රසාද්. සුදීරගෙන් මම අවසාන වශයෙන් අහන්න කැමතියි. දැන් මේ ව්‍යායාම සම්බන්ධයෙන් නොයෙකුත් දේවල් කියනවා. අපි අපේ ඇඟි ප්‍රතිශක්තිය වැඩි කරගන්නට ඉතාම සුදුසු ව්‍යායාම තියෙනවා කියලා. නමුත් මේ කොවිඩ් රෝගයෙන් පෙළෙන අවස්ථාවකදී ඔබ සඳහන් කරා එහෙම හුඟක් මහන්සි වෙන ව්‍යායාම සිදු කිරීමේ තරම් සුදුසු නැහැ කියලා. ඉතින් සාමාන්‍යයෙන් කොවිඩ් රෝගයෙන් දැන් වැළඳීමේ අවදානම පවතින අපි හැමදෙනාටම පවතිනවා. ඉතින් අපේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න මොන විදිහේ ව්‍යායාමයක්ද ඔබ අනුමත කරන්න කියලා අපිට කෙටියෙන් සඳහන් කරන්න පුළුවන්. ඔව් රංජලා දැන් කොවිඩ් රෝගය වැළඳිච්ච නැති කෙනෙකුට මේ දවස්වල ගොඩක් අපේ සංචාරණ සීමා වෙලා තියෙන නිසා Tamanට නිවසේදී ඉඳලා කරගන්න පුළුවන් ව්‍යායාමයක් තමයි වැදගත් වෙන්නේ. ඉතින් කලින් ව්‍යායාම වැඩිපුර කරපු නැති කෙනෙක් එකපාර තීව්‍ර ව්‍යායාම කිරීම සුදුසු වෙන්නේ නැහැ. ඉතින් Tamanගේ එදිනෙදා ගෙදර දොරේ වැඩ කටයුතු Tamanගේ වත්තක් තියෙනවා නම් වත්තේ වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් වත්තේ ඇවිදින්න ඉඩ තියෙනවා නම් ඇවිදින්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඊටාම මේ දවස්වල ජනප්‍රිය මේ හෝම් කාඩියෝ වර්කවුට්ස් කියලා. ඒතර තමන්ට අන්තර්ජාලයෙන් බලාගෙන YouTube වගේ නාලිකාවක බලාගෙන තමන්ට නිවසේදී කරන්න පුළුවන් අර ඒ වීඩියෝ එක බලාගෙන කරන්න පුළුවන් ව්‍යායාමයක් වගේ කිරීම සුදුසුයි. හොඳයි. බොහොම ස්තුතියි. ඉතාමත්ම වැදගත් සාකච්ඡාවකද අපි නිරත වුණේ කොවිඩ් රෝගියෙක් කොහොමද තමන්ගේ ශරීරයේ පෝෂණය ලබා ගන්නේ, පෝෂණය පවත්වාගෙන යන්නේ, ආහාරවල සහ ව්‍යායාමවල තියෙන වටිනාකම කොමක්ද මේ වෙලාවේ. ඒ වගේ නොයෙකුත්ම ඔවුන්ගේ තියෙන ගැටලුකාරී අවස්ථාවලදී උන්ට ආහාරවල රස සුවඳ දැනෙන්නේ නැති අවස්ථාවල කොමක්ද කළ යුත්තේ, ඒ වගේම විටමින් මොනවද ගත යුත්තේ, මෙවැනි දේවල් අපිට සුදීරිතාම හොඳට විස්තර කරා. ඒ වගේම මේ රෝගය සම්බන්ධව දියවැඩියාව සහ වෙනත් බෝනවන රෝග තියෙන අයට කුමක්ද කළ හැක්කේ, ඔවුන් විශේෂයෙන් ගත යුතු පියවර මොනවාද, වෛරසය ගැන අපිට බොහොම හුඟක් විස්තර කියලා දුන්නා ප්‍රසාද්. එතකොට මේ වෛරසය කොහොමද ඇඟේ ක්‍රියා කරන්නේ, ඇයි වෛරසය ඇතුළු වුණාම මේ බෝනවන රෝග තියෙන කෙනෙකුට හෝ වෙනත් ප්‍රතිශක්තිය අඩු පුජ්‍යලෙකට දරුණු වන්නේ, මෙවැනි නොයෙකුත් දේවල් ඉතාමත්ම සවිස්තරාත්මකව ඔබට අද ඉදිරිපත් කළා. මම හිතන්නේ දැන් ඔබට ගැටලු තියෙනවා නම් මේ අවස්ථාව පුළුවන් ඒ සඳහා පාවිච්චි කරන්න. ප්‍රොෆෙසර් සුදීර සහ ප්‍රොෆෙසර් ප්‍රසාද් මේ සඳහා උත්තර දෙන්නට ඔබට සූදානම් වෙලා ඉන්නේ. The audience can put their questions in the chat box. chat box එක disable කරලාද? questions එකක්වත් තාම නැහැ. සමහර විට මම හිතන්නේ මේ chat box ඔව් chat disable කියලා තමයි පෙන්වන්නේ මේකේ. දැන් හරිනේ. කට්ටිය මේ ප්‍රශ්න අහනකන් නිරංජලා මං හිතුවේ මේ දැන් ඔය අර එන්නත් ගැන දැන් ඉස්සරහට සමහර විට අලුතෙනුත් එන්නත් වෙනස් කරන්න වෙයි. අර ඉන්ෆ්ලුවෙන්සා රෝගයට ඕක කරනවා. ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ අර එක එක මේ සරවල් වල එක එක ස්ට්‍රේන්ස් වෙනස් වෙනකොට අවුරුද්දෙන් අවුරුද්දට අලුත් එන්නත් ලබා දෙනවා. ඒ වගේ මේකත් සමහරට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා දැන් තියෙන එන්නත් ලබා ගන්න එක කිසිම නරකක් නැහැ. ප්‍රශ්න කීපයක් එනවා. දැන් අහනවා ප්‍රශ්නයක් මම උත්තර දෙන්නද නිරංජලා එකට? මම මේ ප්‍රශ්නේ කියවන්නද අනිත් අයට ඇහෙන්න. ප්‍රශ්නයක් අහනවා if we use two face masks that could be good or not.
මුවාවරණ දෙකක් එක පිට එක පළඳින හුඟක් අය අපි දැකලා තියෙනවා. ඒකෙන් යම්කිසි විශේෂ වාසියක් අත් වෙනවද? එහෙමත් නැත්නම් ඒක ඊතරම් වැදගත් නැද්ද? දැන් මෙහෙම එක එක අවස්ථා තියෙනවා මුඛ ආවරණ කොයි ආකාරයට පැළඳිය යුතුද කියන මේ රෙකමෙන්ඩේෂන් සඳහා විශේෂයෙන්ම අපි ගොඩාක් මේ දැන් වෛද්‍යවරුවත් නැත්නම් නර්සස්ලා ඒ වගේ කට්ටිය නම් පුළුවන් නම් වැඩිපුර ආරක්ෂාව ලබා දෙන අර KN95 ඒ වගේ පළඳිනවට කමක් නැහැ විශේෂයෙන්ම ඕන් අර රෝගීන්ට හුස්ම ලබා දෙන යන්ත්‍රات එක්ක වැඩ කරන අවස්ථාවලදී අර නිබියුලයිස් කරන ඒ වගේ අවස්ථාවලදී සාමාන්‍ය අයට අපි කියන්නේ සාමාන්‍ය පරිස්සමකට මේ අර සර්ජිකල් මාස්ක් එකක් සෑහීමටපත් වෙනවා ඇති කියලා. නමුත් අනිත් එක තමයි මේක බලද්දින ආකාරය විශේෂයෙන්ම අර නහයේ මේ දෙපැත්ත තද වෙන්න එතනින් අර එළියට හුස්ම ලීක් වෙන්නේ නැති වෙන්න දෙපැත්ත හොඳට සීල් වෙන්න එහෙම පැළඳීම වැදගත් වෙනවා. හැබැයි අපි වැඩියෙන් මේ රිස්ක් එක වැඩි අය සහ ගොඩාක් කට්ටිය ඉන්න වැහිලා තියෙන AC කරපු වගේ තැනකට ඉන්නවා නම් එවැනි අවස්ථාවලදී මාස් දෙකක් පැළඳීමෙන් වැඩි ආරක්ෂාවක් ලැබෙන එක ඒක සත්‍යයක්. ඊගවට අනිත් එක තව ප්‍රශ්නයක් අහලා තියෙනවා යෝග ව්‍යායාම ගැන ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. යෝග ව්‍යායාම හුඟක් හොඳයිද කියලා අහලා තියෙනවා මේ තත්ත්වවලදී අපේ ඉමුනිටි ප්‍රතිශක්තිය වැඩි කරගන්න. අවුල් නිරංජන දැන් ප්‍රතිශක්තිය වැඩි කිරීම කෙසේ වෙතත් අර මේ එදිනදා කර යුතු ව්‍යායාමයක් විදියට ඉතාම හොඳ ව්‍යායාමයක් යෝගී ව්‍යායාම. අනික මේ ව්‍යායාමයක් වලට අමතරව ශරීරයේ අපේ මේ ආතතිය අඩු කර ගැනීමටත් උදව් වෙනවා. ඒකින්ද ඉතාම හොඳ ව්‍යායාමයක් මේ දිනවලට. ඔව්. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා නැවත පොඩ්ඩක් මේ එන්නතේ තියෙන කොටස් ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද කියලා ප්‍රසාද්? එන්නතේදී නිරංජලා අනිවාර්යයෙන්ම දැන් අර ඒකේ හදලා මොන එන්නතක්ද කියන අනුව එක්කෝ වෛරස් අර අක්‍රිය කරන ලද වෛරස් නැත්නම් වෙනත් ආකාරයක අර වෙක්ටර් වෛරස් ඇඩිනෝ වෛරස් වගේ ඒවා එවැනි වෛරස් තියෙනවා. ඊට අමතරව එහෙම නැත්නම් RNA mRNA වගේ ඒවාදී එම අණු තියෙනවා. ඊට අමතරව ඕනෑම අපේ ඖෂධයක් වගේ අපි නික්ෂේපණය කරනකොට ඒ ඖෂධය රැගෙන යන්න තව මොන හරි තව මැටීරියල් වගේ තියෙන විශේෂයෙන්ම ශරීරයට හානි නොවන දේවල් තියෙනවා. ඉතින් එවැනි මේ මික්ස්චර් එකක් තමයි වැක්සින් එක තියෙන්නේ. ඔව්. එතකොට සුදීරට මේ ප්‍රශ්නය අහලා තියෙනවා නැවත වතාවක් පොඩ්ඩක් විස්තරාත්මකව කියන්න පුළුවන්ද කියලා. බෝ නොවන රෝග තියෙන අයට කොවිඩ් රෝගේ තියෙනකොට ගත හැකි ආහාර ගැන. ඒකෙදි පැහැදිලි කරන්න ඕන දේ තමයි දැන් අපි උදාහරණයක් විදිහට දියවැඩියා රෝගියෙකුට අපේ යම්කිසි ආහාර ගන්න රටාවක් කියලා දීලා තියෙනවා නම් ඒක වෙනස් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට දැන් අර සාමාන්‍ය රෝග ලක්ෂණ අඩු නම් වෙනදා ගන්න විදිහට ප්‍රධාන ආහාර වේල් 3යි අතරමැද ආහාර වේල් 2ක් හෝ 3ක් ඒ අතරමැද ආහාර වලට පළතුරු යෝගට් වගේ දෙයක් ගන්න පුළුවන්. ඒතර අර ප්‍රසාද්ගේ ප්‍රසන්ටේෂන් එකේ තිබ්බා වගේ අපි පිඟාන 4ට බෙදලා 4න් එකයි අපි බත් හෝ පිටිසහිත ආහාර භාගයක් එළවලු ඉතුරු 4න් ප්‍රෝටීන් ආහාර අන්න ඒ වගේ අපි මේ ක්‍රියාකාරකම් දිගටම කරගෙන යන්න ඕනේ. දැන් තව උදාහරණයක් තමයි දැන් වහුගඩු රෝග වගේ තියෙන අයට පොටෑසියම් අඩු ආහාර වේලක් නිර්දේශ කරලා තියෙනවා නම් ඒ උපදෙස් දිගටම පිළිපදින්න ඕනේ. එතකොට අර රෝහල්ගත වෙලා ගොඩක් අසාධ්‍ය තත්ත්වයකටපත් වුණොත් ඒ වගේ වෙලාවලදී විතරක් අපි ඊට අමතරව අතිරේක සප්ලිමන්ට්ස් කියන දේවල් ලබා දෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මතක තියාගන්න ඕනේ Tamanට අර ප්‍රසාද් කලින් කිව්වා වගේ බෙහෙත් ටික දිගටම ගන්නවා වගේ දුන්න ආහාර රටාවක් දිගටම පවත්වාගෙන යාම වැදගත්. ඔව්. එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ ප්‍රසාද්ට පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. If we need to take second vaccine දෙවෙනි එන්නත ලබා ගන්නට බැරි වෙච්ච පිරිසක ගැන මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒක ගන්න නියමිත දිනයට වඩා ප්‍රමාද වුණොත් මොකද කරන්නේ කියලා ඒක ප්‍රශ්නයක් මුගක් අයට බරපතල ප්‍රශ්නයක් මේ වෙලාවේ මම හිතන්නේ. ඒ ගැන අපිට උත්තරයක් දෙන්න. මෙතනදී දැන් පරක්කුණයි කියලා ඒක නොගැනීමට හේතුවක් නෙමෙයි. ඒක ටිකක් ප්‍රමාද වෙලා ගන්න තරමට විශේෂයෙන්ම කොවිෂීල්ඩ් එන්නතේ පෙන්눔 කරලා තියෙනවා ටිකක් ප්‍රමාද වීමෙන් වැඩි ප්‍රතිශක්තියක් ලබා දෙනවා කියලා. ඒ නිසා ඕක දැන්ට ඔය ප්‍රශ්න තියෙන කොවිෂීල්ඩ් ගත්ත කට්ටියට ඊගාවට ලැබුණ ගමන්ම ලබා ගන්න. ඊගාවට දැන් සමහර රටවල් වල නම් එහෙම ගන්න බැරි වෙච්ච අයට වෙන වෙන එන්නත් ලබා දෙනවා. නමුත් අපි තාම රටේ ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන නැහැ එහෙම දේ කරන්න. ඒ නිසා මම ඒ ගැන තවදුරටත් ප්‍රකාශ කරන්නේ නැහැ ඊට අමතරව. ඔව්.
ප්‍රොෆෙසර් සුදීරගෙන් අහලා තියෙනවා ඔබ හිතනවාද මේ ඉන්ටර්මීඩියට් සෙන්ටර්ස් වල උන්ට බොහොම මේ කියපු විදිහේ සුදුසු ආහාර වේලක් ලැබෙනවද කියලා? දැන් අපි නිරංජලා මේ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය මගින් වෙනමම නිර්දේශ යොමු කරලා තියෙනවා ඔය ඉන්ටර්මීඩියට් සෙන්ටර්ස් වලට සහ රෝගාලු වලට කොවිඩ් රෝගී තියෙන රෝගීන්ට ආහාර ලබා දිය යුතු පිළිවෙත. ඒනොට ඉතින් අවාසනාවට සමහර වෙලාවට ප්‍රායෝගිකව ඒ දේවල් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වගේ වැඩසටහන් නරඹනවා නම් ඒ වගේ ස්ථානවල වගකියුතු අය මම හිතන්නේ යම්කිසි වෙනසක් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒකට තව ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ ප්‍රසාද් මේ ප්‍රශ්නය මේ වතාවක් වැක්සින් නෑ ප්‍රෙග්නන්ට් කෙනෙක් රෝගය වැළඳුන කට්ටියට නේද? රෝගය වැළඳුන කට්ටියට ඔව් නැවත වතාවක් මේ රෝගය රෝගය කට්ටියට රෝගය වැළඳීමේ අවදානම තියෙන නිසා එන්නත් අනුමත කරනවා. හැබැයි ඒ රෝගය වැළඳිලා සාමාන්‍යයෙන් මාසයක් පමණවත් ඉක්ම ගියාට පස්සේ තමයි එන්නත් කරන්න අනුමත කරන්නේ. ඔව්. ඒකට මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක අවුරුදු 18ට වැඩි අයට කතන්දරයක් තියෙනවා නිරංජලා. ඇත්තට ලංකාවේ දැන් මෙහෙමයි ඔය එන්නත් ඔක්කොම වගේ අවුරුදු 18ට වැඩි අයට පරිශන කරලා ඒවා හොඳයි කියලා පෙන්눔 කරලා තියෙනවා. මෙතනදී ඔය අපි අර වයස් කාණ්ඩ ලංකාවේ දාලා තියෙන්නේ අපි අර මේක මේ එක පාරටම ඔක්කොටම දෙන්න එන්නත් නැති නිසා අර සංකූලතා ඇති වුණොත් භයානක වෙන්න පුළුවන් කාණ්ඩ මුලින් එන්නත් කරලා එහෙම යන්න මේ මාර්ගයක් තමයි ක්‍රියාමාර්ගයක් තමයි ආණ්ඩුව අරගන්නේ. ඒ නිසා තමයි අර අඩු වයසට දෙන්නේ නැත්තේ. එහෙම කියලා විශේෂයෙන්ම අඩු වයස් වල අයට හොඳ නැහැ කියලා එකක් නැහැ. 18ට වැඩි අයට දෙන්න පුළුවන්. අනික විශේෂයෙන්ම අපි මම හිතා අපේ දියවැඩියා වෛද්‍ය විද්‍යායතනයයි ශ්‍රී ලංකා ඩයබටිස් ඉනිෂියේටිව් සහ ඩයබටිස් පදනමෙන් මම හිතා නිර්දේශ කරලා තියෙනවා ආණ්ඩුවටත් පුළුවන් නම් විශේෂයෙන් අපි දන්නවා ටයිප් 1 දියවැඩියාව තියෙන අයට විශේෂයෙන්ම ලොකු භයානක තත්ත්වයක් කොවිඩ් ඒ නිසා ඒ වෙන රටවල්වලත් මේක सिद्ध කරනවා එම අයට වයස ගැන බලන්නේ නැතුව අවුරුදු 18ට වැඩි අයට දෙන්න කියන අපි ඉල්ලීම මම හිතන්නේ කරලා තියෙනවා. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ රෝගියෙක්ව අතපත ගන්නකොට ගොගල්ස් ඇස්වලට බලන අක්ෂි ආවරණ පැලඳ නොහිටියොත් අස්සරාත්මයේ වෛරසය ශරීරගත වෙන්න පුළුවන්ද කෙනෙකුට රෝගේ බෝ වෙන්න පුළුවන්ද කියලා. මෙහෙමයි මේකේ විශේෂයෙන්ම ඔක ගොඩාක් මුලින් ආපු දෙයක් තමයි ඇස්සරහා යන්න පුළුවන් කියලා මම හිතන්නේ ඒක අර පොටෙන්ෂියලි යන්න බැරි නැහැ ඇස්සරහා යන්න පුළුවන් ඒ නිසා විශේෂයෙන්ම අපි රෝගීන්ව ඊටාම සමීපව කටයුතු කරන අය එක්ක අර ෆේස් ෂීල්ඩ් එකක් මුහුණු ආවරණයක් කියන්නේ මාස්ක් එකට අමතරව මේ ෆේස් ෂීල්ඩ් එකක් හරි එහෙමත් නැත්නම් විශේෂයෙන් අපි මේක සඳහන් කරන්නේ අර මේ ගොඩාක් බැරෑරුම් නැත්නම් හයි රිස්ක් ප්‍රොසීජර්ස් කරන නර්සස්ලා ડોක්ටර්ස්ලාට වගේ තමයි අර ගොගල්ස් දාන්න කියන්නේ ඒ අවස්ථාවවලදී. ඔව්. තව ප්‍රශ්නයක් අහලා දෙන්න සුදීරගෙන් මම යොමු කරන්නද සුදීරට? ඔව් මම හිතන්නේ ඒ ප්‍රශ්නේම දන්නේ ඔක්සිජන් වල ඉන්න රෝගී ඒ කියන්නේ ඊටාත්ම අමාරු අවස්ථාවක රෝගේ දරුණුවට බලපාලා තියෙන අයෙකුට අවශ්‍ය කරන පෝෂණය ලබා දෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් අපිට විස්තර කරන්න. දැන් ගොඩක් වෙලාවට ඒ වගේ වෙලාවකදී දැන් සාමාන්‍ය විදිහට ආහාර ගන්න බැරි නම් ටියුබ් ෆීඩින් වගේ අපි මේ යොමු කරන ඒ වගේ වෙලාවකදී අර වෙනමම තියෙනවා ෆෝමියුලා ෆීඩ්ස් ඒ වගේ දේවල් තමයි අපි භාවිතා කරන්නේ. මම හිතන්නේ ඒක ගොඩක් සිදු වෙන්නේ මම හිතන්නේ වෛද්‍යවරුන්ට අදාළ උපදෙසක්. මම හිතන්නේ ඒත් එක මට පොඩි වෙලාවක් දෙන්න නේදලා මම හිතන්නේ කීප සැරයක් මේ ප්‍රශ්නේ අහලා තිබ්බා මේ දියවැඩියාව ගර්භණී සමයේ දියවැඩියාව තියෙන කොවිඩ් පොසිටිව් කාන්තාවකට මොනවද ලබා දෙන පෝෂණ උපදෙස් කියලා. මම හිතන්නේ ඒකෙදිත් ලොකු වෙනස් වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි සාමාන්‍ය දියවැඩියාව ගර්භණී සමයේ දියවැඩියාව තියෙන කාන්තාවකට උපදෙස් ලබා දෙන්නේ අර වගේ ප්‍රධාන ආහාර වේල් 3ක් සහ අතරමැද ආහාර වේල් 3ක්. ඒ වගේ දවස පුරා විහිදෙන විදිහට ආහාර ලබා ගන්න කියලා. මොකද ගොඩක් ආහාර වේල් දෙකක් අතරමැද ගොඩක් වෙලා කන්න නැතුව හිටියොත් විශේෂයෙන්ම මේ තමන්ගේ වැඩෙන දරුවාට පෝෂණ මේ සීනි අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද අර සාමාන්‍ය උපදෙස්ම පිළිපදින්න ඕනේ. ඊට අමතරව ප්‍රෝටීන් ආහාර වැඩිපුර ගන්න ඕනේ. බිත්තර ගැනත් ප්‍රශ්නයක් තිබ්බා. දවසට බිත්තරයක් හැමෝටම කන්න පුළුවන්. කොවිඩ් වගේ වැළඳිච්ච වෙලාවක දවසට බිත්තර දෙකක් කෑවත් ඒක වැරද්දක් නැහැ. ඉතින් ඊට අමතරව විශේෂයෙන් ගර්භණී කාන්තාවන් දියර වර්ග ලබා ගැනීම හයිඩ්‍රේට් කරලා හොඳට තියා ගැනීම ඉතාම වැදගත්.
ස්තුතියි. තව තිබුණා ගැටලු කිහිපයක් ගර්භණී සමය සම්බන්ධවම අහලා මම ඒ ප්‍රශ්න දෙකම ඉදිරිපත් කරන්න ප්‍රසාදට අහලා තියෙනවා මේ ගර්භණී සමයේදී එන්නත ගැනීම සුදුසුද කියන එක මම හිතන්නේ ඒක ගැන අපි සඳහන් කරා. ඒ වගේම මේ මේක අපි මම හිතන්නේ අර ප්‍රසව හා නාරි වේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව මම හිතන්නේ මේකට නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඕන්ට මුලින් නම් දුන්නේ පස්සේ දැන් ඕන්ට මේ විශේෂයෙන්ම අර පෙන්눔 කළානේ දියවැඩියා මේ ගර්භණී සමයේදී කොවිඩ් වැළඳුනොත් සංකූලතා වැඩි කියන නිසා එම එන්නත ලබා දීමට කටයුතු කරගෙන යනවා මම හිතන්නේ. ගර්භණී සමයේ මම හිතන්නේ මේ ගැන නම් අපිට කියන්න තවම සමහර විට වේල පහක් වැඩි ඇති. දත්ත ටිකක් එකතු වෙන්න ඕනේ මේ සම්බන්ධයෙන් ලොකුවට කතා කරන්න. මේ ගර්භණී සමයේ මවට හැදුනොත් මෙහිදී දරුවාට උපදින දරුවාට යම්කිසි ගැටලුවක් ඇති විය හැකිද කියන තත්ත්වය. මම හිතන්නේ ඔබ කිව්වා වගේ මේ ඒක ටිකක් කලින් වැඩි විශේෂයෙන්ම දීර්ඝ කාලීන මොන වගේ දේවල් වෙන්න පුළුවන්ද කියන එකට කල් වැඩි. නමුත් ගර්භණී මම දන්නවා ගර්භණීව ඉඳලා කොවිඩ් වැළඳුණු මවවරු රාශියක් අර මුල් අවස්ථාවේදී ප්‍රශ්න නැති දරුවන් බිහි කරලා තියෙනවා. ඉතින් අර මම හිතන්නේ කිසි කෙනෙකුට කියන්න බෑ මුල් මේ දීර්ඝ කාලීන ගැටලු වෙන්න පුළුවන්ද කියන එක. ඒවා අනාගතයට ඉතින් බාර දේවල්. ඔව්. මේ එතකොට තව ප්‍රශ්නයක් අහලා තිනවා ඒකත් ඉතින් ওই වගේම තමයි මම හිතන්නේ මේ එන්නත කොපමණ කාලයකට ආරක්ෂාව සලස්වනවද කියලා අවුරුද්දකටද කියලා අහලා තියෙනවා කෙනෙක්. මේක ඒක මාත් හිතන්නේ මේ අනිවාර්යයෙන්ම බොහෝ විට මගේ ෆීලිං එක නම් මේවා කාලයකට සැරයක් ගහන්න සිද්ධ වෙයි විශේෂයෙන්ම අර එක එක වේරියන්ට්ස් එන මේ තත්ත්වයක් ඇති. නමුත් මම හිතන්නේ කිසි කෙනෙකුට ඒක උත්තරයක් දෙන්න පුළුවන් තත්ත්වයක් දැනට නැහැ. අනිත් එක අර කවුද එක්කෙනෙක් අහලා තියෙනවා phase 4 clinical trial. දැන් අතර මේක දැන් ඕනෙම එන්නතක් නැත්නම් ඖෂධයක් වුණත් අර post marketing surveillance කියලා. ඒ කියන්නේ මාකට් එකට ආවට පස්සේ පාවිච්චි කරන පටන් ගත්තට පස්සෙත් ඒකේ කටයුතු මේ ඊටාම සමීපව බලාගෙන යනවා. දැන් මේ අපි දැන් ඒ කියන්නේ මේක ප්‍රශ්නේ තියෙන්නේ මේක ඊටාම සුවිශේෂ තත්වයක්. අපිට වෙලාව ගත කර නාස්ති කර ඉන්න බෑ මෙවැනි පැන්ඩමික් තත්වයකදී. ඉතින් එතකොට මේ අවස්ථාවේදී ගන්න පුළුවන් හොඳම තීරණය වශයෙන් වෛද්‍ය විද්‍යාත්මකව පර්යේෂණ කරනවා. හැබැයි දීර්ඝ කාලීනව යම් දේවල් තියෙයිද කියන එක 100%ක්ම කිසිම කෙනෙකුට මේ වගේ තවත් එකදී කියන්න පුළුවන් කමක් නැහැ. කිරි දෙන්න මවකට එන්නත ගත හැකිද කියලා අහලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පොඩ්ඩක් අපි දැනුවත් කරමු නේද? ඔය කිරි දෙන්න මවවරුන්ටත් දැන් මේ ගර්භණී සමය වගේමනේ ඔවුන්ට මේ එන්නත් ලබා දෙනවා. එතකොට මේ බීටා වේරියන්ට් එක ගැනත් පොඩ්ඩක් අහලා තියෙනවා කෙනෙක්. මේක විශේෂිතද මේක හුඟක් සාමාන්‍යයෙන් අපේ තියෙන වේරියන්ට් එකට වැඩිය දරුණුද? ඒකට ගත හැකි විශේෂ පියවර මොනවා හරි තියෙනවද මේ රෝගයෙන් වැළකෙන්නට කියලා? මම හිතන්නේ මේ දැන් දුරස්ථභාවය වගේ දේවල් එතකොට අත්සේදීම් වගේ දේවල් වලට අමතරව මේ දුරස්ථභාවයේ වැඩක් වෙයිද මේ වෛරසය ඊටත් වඩා දරුණුද? මෙන්න මේ ගැන පොඩ්ඩක් අපි සඳහන් කරමු. මම හිතන්නේ මෙහිමයි. දැන් සාමාන්‍යයෙන් අපි කියන මුඛාවරණ අත්සේදීම දුරස්ථභාවය ඕනෙම වේරියන්ට් එකට බලපානවා. මේකේ බලපානවා කියන්නේ උදව් වෙනවා. මොකද වෛරසය සාමාන්‍ය ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා නැහැ මොන වේරියන්ට් එක ආවත්. බෝ වෙන හැටි එකයි ඒ අනිත් දේවල් සියලු දේවල් වෙනස්. ඒ කියන්නේ අපි අර කියන අර ෆිසිකල් බැරියර්ස් ඒ වගේ දේවල් ඕනෙම තත්ත්වයකදී මං හිතන්නේ වෙනස් වෙන එකක් නැහැ. එකම දේ වෙන්න පුළුවන් අර එක එක මේවෙන් බෝවීම දැන් හිතන්න එක රෝගියෙකුගෙන් යන්න පුළුවන් ප්‍රමාණය වගේ ඒවා වැඩි එක එක වේරියන්ට්ස් වලදී. අනිත් එක තමයි මෙම අර විරුලන්ස් කියලා තව එකක් සංකල්පයක් තියෙනවා. ඒ කියන්නේ ඒ රෝගයෙන් භයානක තත්ත්වය ඇති වෙන්න පුළුවන් සම්භාවිතාව. මේ මූලික දත් වලින් පෙන්වුම් කරලා තියෙනවා සමහර වේරියන්ට්ස් වලින් එහෙම වෙන්න පුළුවන් කියන එක. අනිත් එක තමයි මෙම වේරියන්ට්ස් ප්‍රභේදව සාමාන්‍ය එන්නත් වලට ක්‍රියාකාරීද නැද්ද කියන එක. නැත්නම් එන්නත් මේ වේරියන්ට්ස් වලට වැඩ කරනවා. විශේෂයෙන්ම ඉන්දියානු වේරියන්ට් එකයි UK වේරියන්ට් එකයි නම් හුඟක්ම දැනට තියෙන මේ ඇස්ට්‍රාසෙනිකා වගේ ෆයිසර් වගේ
වැක්සින් වලට නම් හොඳට වැඩ කරනවා කියලා තමයි පෙන්눔 කරලා තියෙන්නේ. නමුත් මම හිතන්නේ තව ඉදිරියට මේ පර්යේෂණ අවශ්‍ය වෙයි අපිට මේ ගැන හරිම සක්සුදක්ෂේ ප්‍රකාශ නිකුත් කරන්න. තව ප්‍රශ්නයක් තියෙනවා මේ එන්නත මේ වෙනකොටත් ලබාගෙන තියෙන අයෙක් මේ රෝග වාහකයක් වෙන්න පුළුවන්ද කියලා. උන්ගේ නාසය සහ මුඛය හරහා මේ වෛරසය උන්ට රෝගය තදින් නොවැළඳුනත් වෙනත් කෙනෙකුට රෝගය වාහකයක් වශයෙන් ඔහුට මේ එන්නත ලබාගත් කෙනෙකුට ක්‍රියා කරන්න පුළුවන්ද කියලා. අනිවාර්යයෙන්ම දැන් සාමාන්‍යයෙන් මේ අපි දන්නවා මේම එන්නත 100%ක්ම මේ අර ඉෆෙක්ටිව් නෑනේ. එතකොට දැන් වෙන්නත නොලබාගෙන වුණත් ඒසිම්ප්ටොමැටික් රෝග ලක්ෂණ නැති කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේම එන්නත ලබා ගැනීමෙනොත් ඒසිම්ප්ටොමැටික් වෙන්න පුළුවන්. එම නිසා එන්නත ලබා ගත්තා කියලා ඔවුන්ට කිසිම ආකාරයකට මං හිතන්නේ පරිස්සම් වීමේ ප්‍රතිපත්ති කඩන්න බෑ. තව ප්‍රශ්නයක් තියෙනවා මේක පාකින්සන් ඩිසීස් කියන තත්ත්වයේ තියෙන අයෙකුට එන්නත ගත්තට කමක් නැද්ද කියලා. ඉතින් මේ වගේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවා නොයෙකුත් රෝග සම්බන්ධයෙන්. ඉතින් අපිට මේ සම්බන්ධයෙන් මම හිතන්නේ එක රෝගයකට එපා එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. මම දැනුවත්ව නම් මම හිතන්නේ නිරංජලා එහෙම විශේෂිතව එක රෝග වලට එපා කියලා දැනට නැහැ. ඔව්. අපිට දැන් එතකොට මම හිතන්නේ ලැබී තියෙන කාල වේලාව අවසන්. අපිට මේක තවදුරටත් මම හිතන්නේ මොනවා හරි අපිට මේ සම්බන්ධයෙන් විශේෂයෙන් දැනුවත් කරන්න දෙයක් තියෙනවද ප්‍රොෆෙසර් සුදීරටත් ප්‍රසාද්ට? මං හිතන්නේ මේ නිරංජලා අපි මේ එකක් තමයි මේ අර සංචරණ සීමා සහ රජයේ සීමා ලිහිල් කළා කියලා අපි පරිස්සම් වීම නම් මං හිතන්නේ මේ පැන්ඩමික් එක ලෝකෙන් තුරන් වෙනකන් අපි අඩු කරන්න හොඳ නෑ. මොකද එක වේව්ස් විදිහට මේක නැවත නැවත ප්‍රභේද හැම වෙන්න පුළුවන්. ඉතින් අපි පරිස්සම් වීම හැමෝම මේ එකාකාරව කටයුතු කිරීම සහ අනිත් එක තමයි අපි මේ එක මිත්ස් එහෙම නැත්නම් මිත්‍යා මතවල එල්බගෙන මේ රෝගය ලෝකයේ තවදුරටත් මේ පැතිරීමට උදව් වෙන ආකාරයට කටයුතු නොකර අර එන්නත් එහෙම වගේ දේවල් වල පිළිබඳ සුබවාදීව හිතලා කටයුතු කරන එක තමයි මම හිතන්නේ අපි මේ වෙලාවේදී හිතන්න ඕනේ. ඔව් නිරංජන මම හිතන්නේ අපි ගොඩක් සඳහන් කරා මේ කොවිඩ් රෝගේ වැළඳිච්ච අයගේ ආහාර රටාවක් සම්බන්ධයෙන් ඒත් එක්කම සඳහන් කරන්න ඕනේ මේ කාලේ ගොඩක් මේ සංචරණ සීමා වගේ කාලය ඇතුළත අපි සමහරවිට දකිනවා මේ පුද්ගලයන්ගේ බර වැඩිවීම ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒක නිසා යහපත් ආහාර රටාවක් අනුගමනය කරලා හැකි විට තමන් ක්‍රියාශීලීව ව්‍යායාම වල නිරත වීම මගින් අනාගතයේ බෝනෝන රෝග වැඩිවීමේ අවදානම අපිට පාලනය කරගන්නත් පුළුවන් කියලා. අවසාන වශයෙන් නිරංජලා මම තව පොඩි දෙයක් කියලා ඉවර කරන්න කැමති වෙනවා. මේක හැමෝටම අමාරු කාලයක්. ඉතින් මං හිතන්නේ අපි මානසික සෞඛ්‍ය ආරක්ෂා කරගෙන අපි මේ සතුටින් කල්ගත කිරීමත් වැදගත්. ඒ සඳහා නොයෙකුත් ක්‍රමවේදයන් අනුගමනය කරන්න සිද්ධ වෙයි. අර මේ සුධිර කිව්වා වගේ යෝගා ව්‍යායාම, ගෙදර ඇතුලේ ව්‍යායාම, ඊට පස්සේ මනස සංසුන්ව තබා ගැනීමේ නොයෙකුත් ක්‍රියාමාර්ග. ඉතින් ඒ වගේ දේවලුත් ඉතාම වැදගත් මෙවැනි රෝගයකට අපි මුහුණ දීමේදී අපි සමාජයක් වශයෙන්. ඔව් අපිට මම හිතන්නේ මේක පවුලක් වශයෙන් හුඟක් අවස්ථාවක් තිබුණා මේ කාලේ හැමෝටම එකතු වෙලා පවුලයත් සමග වැඩිපුර කාලය ගත කරන්න. ඉතින් ඒ මගිනුත් ඔබගේ මානසික සුවය වැඩිපුර වර්ධනය වෙන්නට ඇති. ඉතින් නොයෙකුත් ගැටලු තිබුණා හැම කෙනෙකුටම. ඉතින් මේ අවස්ථාවේදී මම හිතන්නේ මේ තිබිච්ච ගැටලු බොහොමයකට පිළිතුරු ලැබුණා. ප්‍රසාද්වි ප්‍රොෆෙසර් සුදීරයි දෙන්නගෙන්. ඉතින් මම හිතන්නේ මේක ඉතාමත්ම වැදගත් කාලෝචිත මාතෘකාවකට තමයි අද මේ අපි සහභාගී වුණේ. හැම දිනාටම මේකට සහභාගී වෙච්ච අයට බොහොම දැනුමක් ලැබෙන්නට ඇති. ඔබ දෙපළට මේ සම්බන්ධයෙන් මම බොහොම ස්තුතිවන්ත වෙනවා. SLDC හෙවත් අපගේ දියවැඩියා සහ දියවැඩියා මධ්‍යස්ථානයේ වෙනුවෙන් මම ඔබ හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේකට සහභාගී වෙච්ච හැම දිනාටම මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබගේ සක්‍රීය දායකත්වය මෙහිදී අපිට ඉතාමත්ම වැදගත්. මෙවැනි දේවල් ඉදිරියේදීත් කරන්නට බලාපොරොත්තු වෙනවා SLDC එක වගේ මාර්ගයේ. ඉතින් මේකට සහභාගී වෙච්ච අපිට මේ රිසෝසස් හැටියට සහභාගී වෙච්ච දෙදෙනාට සහ මේකට සහභාගී වෙච්ච හැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. සුබ සන්ධ්‍යාවක්. ඔව් ස්තුතියි. ස්තුතියි.
and Madam for spending your valuable time to deliver the lecture. And we hope the audience also have gained a thorough knowledge on the topics that are discussed in today's evening. Thank you and good night.